අයිබෝවන් අපිට අද තියෙනවා ගෙනුම් කරන පන්තිය සාකච්ඡා කරන්න දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම කිව්වම බලයි පළවෙනි පාඩම ඉවරද කියලා. පළවෙනි පාඩම ඉවර නැහැ. මම ගෙතත් කිව්වා වගේ අපි පාඩම් දෙකක් එකවර ඉගෙන ගන්නවා. එකක් ගෙනුම් සමීකරණ පාඩම, දෙක ද්විත්ව සටහන් ලෙජරේ සටහන් කමෙන්ට් ලෙජරේ ගණන වාර්තා කිරීමේ පාඩම. දැන් අපි අපේ ටියුට් එකේ තියෙනවා වගුවක්. ඒ වගුව බලන්න ගියොත් පාඩ දින තියෙනවා ගණදෙනුව සහ දිත්ත බලපෑම සහ දිත්ත සටහන්. ඒක කොහොමද හැදෙන්නේ කියලා මම ආයෙත් පැහැදිලි කරන්නම්. මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා ගිණුම් සමීකරණය ගොඩනැගීම. අපි මුලින්ම ගොඩනගා ගත්තා මෙන්න මේ සමීකරණය. මේකට අපි කියනවා මූලික ගිණුම් සමීකරණය ලෙස. නේද? ව්‍යාපාරයේ ඕනම ගණනාවක් මේක වාර්තා කරන්න පුළුවන්. මේ සමීකරණයට අපි තව පද දෙකක් එකතු කළා. එකක් ආදායම් නම් මේ පැත්තට එකතු වෙනවා. තව එකතු වෙනවා වියදම්. ඇත්තටම වියදම වෙන්නේ හිමිකමින් අඩු වීම. හිමිකමින් අඩු කරලා ලියනවා වෙනකොට අපි ඒක වත්කම් වලට එකතු කරලා ලියලා පෙන්නනවා. එතකොට අපේ සමීකරණය හැදෙනවා වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම වගකීම් ආදායම. මේක තමයි අපේ ගිණුම්කරණයේ තියෙන දිගම සමීකරණය. කියන්නේ ගණන වාර්තා කරන්න යොදා ගන්න පුළුවන්. මේට වඩා දීර්ඝ සමීකරණයක් අපිට නැහැ. හරි ලෙහෙසි ඉතින්. මතක තියාගන්න වත්කම් වියදම් සමානයි හිමිකම වගකීම් එකතු කිරීම ආදායම. දැන් මෙතනදී මේ පද පහෙන් කියන්නේ අපි ගිණුම් වාර්තා කරන්නේ ලෙජරේනේ. මේකක් දන්නේ නැතුව ඇති නේද? ඒ කියන්නේ මෙන්න ගිණුමක සරල ආකෘතිය. T අකුරක් වගේ. මේ ගිණුමක පැති දෙකක් තියෙනවා. ඒක තමයි මැද ඉරෙන් වෙන් වෙන්නේ. අපි මේ පැත්තට කියනවා හර පැත්ත කියලා. මේ ගිණුමේ බැල පැත්ත. ගණන වාර්තා කරද්දී අපි ගණන වල බලපෑම අපි කියනවා දිත්ත බලපෑමක් තියෙනවා කියලා නේ. මම ඔයාලට ලියා ගන්න දුන්නා දිත්ත රූප සංකල්ප නැත්නම් දී රූප සංකල්පයකින් කියනවා හැම ගණනුවක්ම ආයතනයට අදාළව බලපෑම් දෙකක් එල්ල කරනවා. ඒ බලපෑම් වාර්තා කරනවා සංඛ්‍යාත්මක වටිනාකම් වලින් මෙන්න මේ ආකෘතියක ගිණුමක. දැන් මේ වගේ ගිණුම් වර්ග කීයක් තියෙනවද? ඒ වගේ ගිණුම් වර්ග තියෙනවා 5ක්. මොනවද ඒ 5? මේ තියෙන්නේ. සමහර ගිණුම් වලට අපි කියනවා වත්කම් ගිණුම් කියලා. වගේ ටියුට් එකේ තියෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් අපේ ව්‍යාපාරයේ තිබෙන දේපල තමයි වත්කම් කියන්නේ. මොනවද වත්කම් වගේ ටියුට් එකේ ඇති? මුදල්, ලී බඩු, ඉඩම්, ඔන්න වත්කම්. දැන් අපේ ආයතනයට දැන් ඔයා සරලව හිතන්න මේකට accounting ඕන නැහැ. අපේ ආයතනයට මුදල් ගෙවා ආයතනයේ තියෙනවා මුදල්. ආයතනයේ තියෙන මුදල් ගෙවලා ඉඩම් මිලදී ගන්නවා. විත්ත බලපෑම හිතා ගන්න accounting පන්තියකට යන්න ඕනේ නැහැ. මොකද්ද වෙන්නේ? ඉඩම් කියන්නේ වත්කමක් නේද? දේපලක්නේ. දැන් අපි ගිණුම් කරන අමතක කළොත් අපි සාමාන්‍ය භාවිතයේදී අපි කියනවා දේපල කියලා. ඒ දේපල කියන එක තමයි ගිණුම් කරන්නට ආව වත්කමක් බවට පත් වෙන්නේ. අපි හිතමු එතන පොඩි වෙනසක් තියෙනවා. එහෙම දැන් හිතමු. එතකොට අපිට මේක තීරුම් ගන්න පහසුයිනේ. අද දැන් ඔන්න ආයතනයේ තියෙන මුදල් ගෙවලා ඉඩමක් මිලදී ගන්නවා. මොන වත්කමද වැඩි වෙන්නේ? ඉඩම් වත්කම වැඩි වෙනවානේ. ඔව්. ඉඩම් වත්කම වැඩි වෙනවා. ඒ වෙනුවෙන් අපේ ආයතනයේ තිබුණ මුදල් මොකද වෙන්නේ? අඩු වුණා. මුදල් වත්කම අඩු වුණා කියලා කියන්න පුළුවන්. දැන් මේකේ බලපෑම් දෙකක් නේ. ඉඩමක් මිලදී ගත්තම නම් බලපෑම් කීයක් ආවද? දෙකක් ආවා. මුදල් කියන වත්කම අඩු වුණා, ඉඩම් කියන වත්කම වැඩි වුණා. ඒ බලපෑම් දෙක ලෙජරේ ලියන්න. දැන් ලෙජරේ කියන්නේ මොකක්ද කියලා අහුවොත් මේ ආකාරයට ගිණුම් තියෙන පොතක්. ටී ගිණුම් තියෙන පොතකට අපි කියනවා ලෙජරේ කියලා. දැන් ඉඩම මිලදී ගැනීම වාර්තා කරන්න මට ඕන ලෙජරේට ගිණුම් දෙකක්.
මගේ ඉඩම් කියන දේපල සම්බන්ධව වාර්තා තබා ගන්නේ ඉඩම් ගිණුම. මගේ මුදල් කියන දේපල සම්බන්ධව වාර්තා තබා ගන්නේ මුදල් ගිණුම. හරිද? දැන් ඉඩමක් මිලදී ගත්තම මේක වාර්තා කරන්න ගිණුම් දෙක හරි. මේ ඉඩම් ගිණුමේ ඉඩමේ ශේෂයේ වැඩිවීම කොහෙද ලියන්නේ? මුදල් ගිණුමේ මුදල් වටිනාකම අඩු වුණානේ. ඒ වටිනාකම අඩු වීම ලියන්නේ මොන පැත්තේද? හර පැත්තේ ලියනවද? බැර පැත්තේ ලියනවද? අන්න ඒක තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. තව එක. අපි රුපියල් 10000ක් සේවකයන්ට වැටුප් ගෙවනවා. මොකද්ද වෙන්නේ? වැටුප් කියන්නේ මොකද්ද? වියදම. වියදම් වැඩි. සේවකෙක් සේවයට ගත්තා. එයා මාසයක් අපි ළඟ වැඩ කළා. ඒ මාසෙට පොරොන්දු වුණා 10000ක් ඒක ගෙවන්න වෙනවා. එයාගේ වැඩ අරගෙන ඉවරයිනේ. එහෙනම් ඔන්න සේවක වැටුප් කියන වියදම වැඩි වුණා. දෙවනි බලපෑම තමයි අපි යාට ඒ වැටුප වෙනුවෙන් මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වුණා. මුදල් ගෙවන්නේ ආයතනයේ තියෙන මුදල් සේවකයා අරගෙන යනවා. පඩි වශයෙන්. එතන බලපෑම් දෙක මොකද්ද? වැටුප් වියදම වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. දැන් ඔයා කල්පනා කරන්න ඕන. වැටුප කියන්නේ වියදමක්. එතකොට තව එකක්. දැන් මේකෙන් ඉඩම් ගිණුමක් කියන්නේ මුදල් ගිණුමක් කියන්නේ මොකක්ද? වත්කම් ගිණුම. වැටුප් ගිණුම කියන්නේ මොකක්ද? එක වියදම් ගිණුමක්. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. සේවකයට පඩි ගෙවුවම මුදල් ගිණුමේ මොන පැත්තද ලියන්නේ? වැටුප කියන්නේ වියදමක් නම් ඒ වියදම වාර්තා කරගන්නේ මේ ගිණුමේ ඒක මොන පැත්තද ලියන්නේ? ඒකට මම වාට උදව්වක් කරනවා මෙහෙම. අර මෙහෙම ලියා ගන්න පුළුවන්. වත්කමක හෝ වියදමක වැඩිවීම ගිණුමේ ලියන්නේ හරකට. අඩුවීමක් නම් ගිණුමේ ලියන්නේ පැත්තට. දැන් මම කලින් ගත්ත උදාහරණය ඉඩමක් මිලදී ගැනීම. අපි හිතමු රුපියල් ලක්ෂ 5යි ගෙව්වේ. ලක්ෂ 5ක ඉඩමක් ගන්නෙ. එතකොට ඉඩම් වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ඉඩම් වත්කම වැඩි වෙනවා. දැන් වැඩි වෙනවා මොකද කරන්න ඕනේ බලන්න මම වඩන බලෙන් හදා ගන්න උදව් කරන විදිය. වත්කමක වැඩිවීම අදාළ ගිණුමේ ලියන්නේ අර පැත්තේ. එහෙනම් ඉඩම මිලදී ගත්තම ඉඩම් ගිණුම හර කරනවා ලක්ෂ 5ක්. දැන් accounting ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට මේ ගිණුම මේ ආකාරයෙන් දැක්කම එයාට දැනගන්න පුළුවන්. එයාට අවබෝධ වෙනවා මොකද්ද? ලක්ෂ 5කින් ඉඩම් ශේෂය වැඩි වුණා කියන්නේ. ඒකේ දෙවෙනි බලපෑම මොකද්ද? මිලදී ගන්න ඉඩම වෙනුවෙන් ආයතනයේ මුදල් ගෙවනවා. එතකොට මුදල් ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. මුදල් කියන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම. වත්කමක අඩුවීම කොයි පැත්තේද අදාළ ගිණුමේ ලියන්නේ? බැර පැත්තේ ලියන්නේ. වත්කමක අඩුවීම අදාළ ගිණුමේ බැර පැත්තේ ලියන්නේ. එහෙනම් මෙන්න මුදල් ගිණුම තියෙනවා. මුදල් ගිණුම මොකද කරන්නේ? බැර. දැන් අපි මේ දිත්ත සමන කොහොමද කියන්නේ? ඉඩම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඉඩමක් වලදී ගත්තම දිත්ත සමන ඉඩම් ගිණුම හර මුදල් ගිණුම බැර. සමාරුනේ. මේක හරියට සියුම්ම අවබෝධ කරගත්තම අහලොකු දැනුමක් ඕන නෑ මේ ගිණුම් කරන්නේ ඉගෙන ගන්න. ලොකු දැනුමක් ඕන නෑ. නාසායකට යන්න තරම් ලොකු දැනුමක් ඒ වගේ කෙනෙකුට තරම් ලොකු දැනුමක් ඕන නෑ මේ කවුන්ටිං වල හර බැර ඉගෙන ගන්න. එහෙනම් ඇයි මේකට බය? ඒකට බය දැනුමක් ඕන නැති වුණාට මේකට භාවිතය වෙනවා. කියන්නේ හිතන්න දැන් ඩ්‍රයිවිං රස්සා සමහරව රියදුරු රැකියාවක් රියදුරු කියන වෘත්තිය රැකියාව විතර කරනවානේ. දැන් ඒ රියදුරන්ට ලොකු අධ්‍යාපන සුසුකම් ඕනද? නැහැ. නේද? අපි ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තම O level පාස් O level වලට ගණිතයට සම්මානයක් තියෙනවා. ඒව අහන්නේ නැහැනේ. අර මාර්ග සංඥා ටික කියව ගන්න පුළුවන් නම් ඩ්‍රයිවිං ලයිසන් එක දෙනවා යාට ට්‍රයල් එක පාස් වුණා.
දැන් එතකොට සමහර විදුරු මහතුන් ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැහැ. බෑයට හොඳට ඩ්‍රයිවිං පුළුවන්. එයි. යා නිතරම ඒ වාහනයත් එක්ක ඉන්නේ. එතකොට යාට බොහොම අපූර්වට ඒ වාහනේ ඩ්‍රයිව් කර ගන්න පුළුවන්. විශාල වාහන පාර ඩ්‍රයිව් කරනවා නේද? හැබැයි සමහර උගත් අය ඉන්නවා. වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඉන්නවා. කාර් එක පාක් කරගන්න ගියාට පස්සේදී ලොරියක් කරවන්න ඉඩ ඕන කාර් එකක් පාක් කරගන්න. ඇයි ඒ පුද්ගලයා ඒ රැකියාව කරන්නේ වාහනේ නෙමෙයි. තමන්ගේ වෘත්තීය ආයතනයක කාර්යාලයක කරන්නේ. උදේට හවසට ගෙදර එන්න විතරයි ඔෆිස් යන්න විතරයි වාහනේ පාවිච්චි කරන්නේ. එයාට ඒ වාහනේ තරම් හුරු නැති වෙන්න පුළුවන්. දැකලා තියෙනවද තරම් නේද? ඕනතරම් දැකලා තියෙනවා. එතකොට එහෙනම් වාහනයක් එලවනවා වගේ දෙයක් තමයි එලවනවා කියන්නේ අපි භාෂාවෙන් එලවනවා කියන්නේ වාහනයක් පදවනවානේ. වාහනයක් පදවනවා වගේ දෙයක් තමයි මේ කවුන්ටිං කියන්නේ. ලොකු දැනුමක් ඔයාට ඕන නැහැ. ඔයා සාමාන්‍ය පෙළ අසමත් වුණාද නැත්නම් අවුරුදු ගානකට කලින් දායේ ලෙවල් වලට ආවේ රැකියාවක් කරනවද කාර්ය බහුලයිද ඒක මට අදාළ නැහැ. හැබැයි ඔයා මේ විෂයත් එක්ක මම කියන ප්‍රමාණයට වැඩ කරන්න ඕනේ. කාර්ය බහුල නම් ඉතින් කොහොමද වැඩ කරන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ තරමටම දෙයක් නෙමෙයි. අද ඉගෙන ගන්න දේ ඔයා තව වාතයාවක් නැත්නම් දෙවතාවක් ගණන් කිහිපයක් දවසකට හදන්නේ. ඒ ටික ඊළඟ සතියේ හදාගෙන ඉන්න පුළුවන් නම් පන්තියට. මට මේ කවුන්ටින් ටික අල්ල ගන්න ඉතරම් අමාරු වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ බේසික් ටික හරි වැදගත්. මේ මූලික ධර්ම හරි වැදගත්. මැද තියෙන පාඩම් වලට වඩා. ඒ නිසා අවධානය දෙන්න, හොඳට අහගෙන ඉන්න, ඒ වගේම මේ කියන දේවල් ප්‍රැක්ටිස් කරනත් හිතේ තියාගන්න. right. දැන් අපි ආයෙත් අපේ පාඩමට ගියොත් දැන් මම කිව්වා දෙවනි උදාහරණයට සේවකයන්ට ගෙවනවා රුපියල් 10000ක වැටුපක්. වැටුපක් ගෙවුවම දිත්ත බලපෑම වලට මම කිව්වනේ. වැටුප් කියන වියදම වැඩි වෙනවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. ඒක තමයි පළවෙනි බලපෑම. වියදම් වැඩි වෙනවා නම් ඒක ඒ ගිණුමේ යන්නේ කොයි පැත්තේද? හර පැත්තේ. වියදම් වැඩි වීම හර. එහෙනම් සේවකයට ගෙවන වැටුප් ගිණුමේ හර පැත්තේ ලියනවා. හර පැත්තේ ලියනවා. ඒ වෙනුවෙන් දෙවෙනි බලපෑම තමයි මුදල් වත්කම අඩු වුණා. සේවකයකින් වැඩ ගැනීම වියදමක් වෙනවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවීම වත්කම් අඩු වීම. මුදල් වත්කම අඩු වෙනවා. මොකද වෙන්න ඕනේ? බැලනේ. කොහොමද හොයාගත්තේ? වත්කම් අඩු වීම බැහැ. එහෙනම් වෙන්න සේවකයන්ට වැටුප් ගෙවුම ඩබල් එන්නේ. මොකද්ද? වැටුප් ගිණුම හර මුදල් ගිණුම බැහැ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හරහා බැර වෙන්නම ඕනද? ඔව්. අනිවාර්යයෙන්ම හරහා බැර වෙන්න. ඒ කියන්නේ ගණ්ඩුවක බලපෑම් දෙකම ගිණුම් දෙකේම හර පැත්තේ ලියවෙන්න බෑ. එහෙම නැත්නම් ගිණුම් දෙකේම බැර පැත්තේ ලියවෙන්න බෑ. කොතනක හරි වටිනාකම හර වුණොත් තවත් ගිණුමක ඒ අගය බැර වෙන්න ඕන. ඒ කියන්නේ හර වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බැර වෙනවා. ඒක අපි ditth රූප සංකල්පයක ඉගෙන ගත්තේ. ditth රූප සංකල්පය කියන්නේ ගණ්ඩුවක ditth බලපෑම ලෙජර් ගිණුම් වල හරහා බැර වශයෙන් දැක්වීම. එතෙන්දී හර වෙන ප්‍රමාණයටම බැර වෙන්නත් ඕන. දැන් මම තව ඉස්සරහට යනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දෙනවා. ඔයාලට මතක් වෙන්න ඕන මම ගිය සතියේ කියලා දුන්න සංකල්පයක්. ඒකක සංකල්පය. ඒකක සංකල්පය. ගයක් කැන්නා, ඉරක් ගැහුවා, බබෙක් කැන්නා. ඒකක සංකල්පය. මොකද්ද කියන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවාගෙන් වෙන් වෙලා ඉන්නේ. ව්‍යාපාරය කියන්නේ එක් පාර්ශවයක්, අයිතිකරු කියන්නේ තවත් පාර්ශවයක්. නමුත් දැන් පිටස්තර පාර්ශවයක් වන අයිතිකරුගෙන් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. අපි හිතමු රුපියල් ලක්ෂයක් කියලා. අයිතිකරු ව්‍යාපාරයේ වැඩමඩ රුපියල් ලක්ෂයක් දෙනවා. සල්ලි ඉන්නේ. සල්ලි කියන්නේ මොනවද ව්‍යාපාරේ? දැන් ව්‍යාපාරෙ පැත්තෙන් බලන්නේ. වැඩ කරන්නේ ව්‍යාපාරය වෙනුවෙන්. ව්‍යාපාරයට මුදල් ලැබුණාම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ලක්ෂයකින්. එහෙනම් මුදල් ගිණුම මොකද වෙන්න ඕනේ? හරනේ බලන්න. වත්කම් වැඩි වීම
හර. ඔන්න මම මුදල් ගිණුමට හර කරනවා රුපියල් ලක්ෂය. අයිතිකරුගෙන් ලැබෙන මුදල ව්‍යාපාරයේ මුදලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සාක්කුවේ තියෙන මුදල් මෙයාට දෙනවා. ඒතකොට ඒක අයිතිකාරය වෙන්නේ ව්‍යාපාරය. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වීම ව්‍යාපාරයේ මුදල් ගිණුමේ හර පැත්තේ ලිව්වා. ඒ මුදල් ගිණුම හර කරේ. මුදල් කියන්නේ වත්කමක වැඩි වීම ගිණුමේ ලියන්නේ හර පැත්තේ. දැන් ඒකක සංකල්පයට අනුව අයිතිකරු මේ මොහොතේ රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට දුන්නා. හැබැයි ඒක දෙන්නේ ණයට. ව්‍යාපාරයට මුදල් දෙන්නේ අයිතිකරු විසින් ණයට. එහෙනම් ව්‍යාපාරයට සිදු වෙනවා අනාගතේ අර රුපියල් ලක්ෂය නැවත අයිතිකරුට ලබා දෙන්න. ව්‍යාපාරය ණය වෙලා ඉන්නේ අයිතිකරුට. අයිතිකරුට ගෙවන්න පොරොන්දු වුන නිසා ලක්ෂය අයිතිකරුගෙන් ලැබුණේ. එහෙනම් ව්‍යාපාරය ගෙවන්න තියෙන ණය ශේෂයක් කා වෙතද අයිතිකරුට අපි ඒකට කියනවා හිමිකම කියලා. හිමිකම කියලා කියනවා. ළමයි හිමිකම් ගිණුමක වැඩිවීමක් සිදු වුණොත් ඒක කියන්නේ ගිණුමේ බැර පැත්තේ අඩුවීමක් සිදු වුණොත් ඒක කියන්නේ ගිණුමේ හර පැත්තේ. හිමිකම් ගිණුමක වැඩිවීමක් ගිණුමේ බැර පැත්තේ අඩුවීම හර පැත්තේ. දැන් මම කියවනේ ආයතනය විසින් අයිතිකරුවාට ණය මුදලක් ගෙවන්න තියෙනවා කියලා. ඒක පොදුවේ කියනවා හිමිකම කියලා. අප ඒක ලෙජරේ වාර්තා කරගන්නවා ප්‍රාග්ධන ගිණුමේ. ප්‍රාග්ධන ගිණුම. ඒක තමයි හිමිකම් ගිණුම. දැන් හිමිකම වැඩි වුණානේ. හිමිකම කියන්නේ මොකද්ද? ආයතනයේ මුදලින් අයිතිකරුවන්ට අයිති ප්‍රමාණය. දැන් ආයතනයට මුදල් දුන්නේ අයිතිකරු රුපියල් ලක්ෂය අනාගතයේ යාට ලැබෙනවා කියලා දන්න නිසා ඒක යාට දෙන්න ඕන. කවුද මේක ලියාගන්නේ? ව්‍යාපාරය. ව්යාපාරය ලියා ගන්නවා අයිතිකරුවාට මෙපමණ ගෙවන්න ඕන කියලා. මෙන්න මේ ගිණුමේ. ඒක ණයක් වැඩිවීම ලියන්නේ කොහේද? බැර පැත්තේ. එහෙනම් මෙන්න ඩබල් එන්ට්‍රි එක. අයිතිකරු මුදල් දුන්නම මුදල් හර ප්‍රාග්ධන ගිණුම මුදල් හර ප්‍රාග්ධන ගිණුම තව ඉස්සරහට යන්න. බැංකුවෙන් ණය මුදලකුත් ගත්තා. ඒ ව්‍යාපාරය කරගෙන යන මුදල් මදි. අයිතිකරුට මුදල් දෙන්න හැකියාවකුත් නැහැ තවදුරටත්. ආයතනය බැංකුවෙන් රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා ගන්නවා. දැන් ආයතනයට තව රුපියල් ලක්ෂ 5ක් ලැබෙනවා ණයට. හැබැයි මේ වතාවේ ණය දෙන්නේ බැංකුව. බාහිර ආයතනය. ලක්ෂ 5ක මුදලක් ආයතනට ලැබෙනවා. මුදල්නේ වත්කමක්නේ. වැඩිවීම මොකද වෙන්නේ? හර නේද? වත්කමක් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුම ඔන්න ලක්ෂ 5කින් වැඩි වුණා හර කරන. මුදල් ගිණුම හර කරනවා. ඒ මුදල බැංකුවට ආයේ ගෙවන්න ඕනනේ. අනාගතේ බැංකුවට ගෙවන්න ඕන. අයිතිකරු නොවන කෙනෙකුට ගෙවන්න තියෙන ශේෂයට අපි කියනවා වගකීම් කියලා. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂයට හිමිකම කියලා කිව්වා. අයිතිකරු නොවන පිටස්තර අයට ගෙවන්න තියෙන ශේෂයට අපි කියනවා වගකීම් කියලා. දැන් මොන වගකීමද ඇති උනේ? බැංකු ණය කියන වගකීම. දැන් ඔයා බැංකුවෙන් ණය මුදලක් ගත්තම දිත්ත බලපෑම හිතන්න. ඒක පැත්තකින් ඔයාට මුදල් ලැබෙනවා. මෙන්න වැඩිවීම ලැබුණා. අනිත් පැත්තට දැන් ඔයාට බැඳීමක් තියෙනවා නේද බැංකුව එක්ක? ඒ ගත්ත මුදල අනාගතේ අපි ගෙවන්න ඕනේ. ඒක බැඳීමක්, වගකීමක්. මොන වගකීමද? බැංකු ණය වගකීම. එහෙනම් මම ආරම්භ කරනවා බැංකු ණය ගෙවීම. මේකෙන් කියනවා බැංකුවට ගෙවන්න තියෙන ශේෂය. වගකීමක් වැඩිවීම බැර. වගකීමක් වැඩිවීම බැර. එහෙනම් බැංකු ණය ගෙවීම බැර කරා ලක්ෂ 5ක්. ඔන්න බැංකු ණයක් ගත්තම ඩබල් එන්ට්‍රි. මුදල් හර වුණා ලක්ෂ 5ක්. බැංකු ණය බැර වෙනවා ලක්ෂ 5ක්. මුදල් හර බැංකු ණය බැර. අන්තිම එක. තව එකක් උදාහරණයක්. ආයතනයට ආදායමක් ලැබෙනවා. ආයතන ලැබෙනවා රුපියල් ලක්ෂ 8ක විකුණුම් ආදායම. විකුණුම් ආදායමක් විතර මොනවද ලැබෙන්නේ ආයතනයට? මුදල් ලැබෙන්නේ.
අපි භාණ්ඩ විකුණලා මුදල් උපයා ගන්නවා. ලක්ෂ 8ක්. මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිණුම කොහෙද ලියන්නේ? හර පැත්තේ ලියනවානේ. මුදල් වැඩි වෙනවා නම් මුදල් ගිණුමේ හර පැත්තේ ලියනවා. ඇයි මේ මුදල් ලැබුණේ? ආයතනයේ අයිතිකරුවාගෙන් ලැබුණා නම් ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අයිතිකරුගෙන් ලැබුණේ නැහැ. බැංකුවෙන් ලැබුණා නම් බැංකු ණය ගිණුම බැර කරනවා. බැංකුවෙන් ලැබුණෙත් නැහැ. කොහොමද ලැබුණේ? විකුණුම් කරපු නිසා, භාණ්ඩ අලෙවි කරපු නිසා. භාණ්ඩ අලෙවිය කියන්නේ ආදායම. එහෙනම් අලවියෙන් තමයි 8 ලක්ෂයක් ලැබෙන්නේ. ඒක ආදායම් උපයා ගැනීම. ආදායම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. එහෙනම් මම ආරම්භ කරනවා විකුණුම් ආදායම් ගිණුම. අපි විකුණුම් ගිණුම කියලා කියනවා. එයා බැර කරනවා. ඔන්න විතරට අහන්න. රුපියල් ලක්ෂ 8ක් භාණ්ඩ අලවියෙන් ලැබෙනවා. ඩබල් එන්ට්‍රිය මුදල් හර. ඇයි? මුදල් ලැබුණා. මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩිවීම හර. මුදල් හර ලක්ෂ 8ක්. විකුණුම් කියන්නේ ආදායම. ආදායම් ඉහළ ගියා. ආදායම් වැඩිවීම බැර. මුදල් හර විකුණුම් බැර. ඔන්න ඔය විදිහට තමයි අපි ඩබල් එන්ට්‍රි ගොඩනගන්න යන්නේ. මම හිතනවා ඔයාලට මේක තරම් අමාරු වෙන්නේ නැහැ කියලා. දැන් බලමු අපේ වගුව. අපි දැන් මේ කතා කරපු උදාහරණ සහ ඊට වඩා තවත් උදාහරණ කිහිපයක් මම අපේ ටියුට් එකට එකතු කළා. බලමු ඒකත් එක්ක තව ටිකක් මේක අවබෝධ කරගන්න. මේ බලන්න ළමයි අපි දැන් කතා කළ කීපයක් තියෙනවා මුලින්ම නේද? මුදල් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. කොට මොකද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා. දෙක අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂය, ඒ කියන්නේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එතකොට මුදල් කියන්නේ වත්කමක්, වත්කම් වැඩිවීම හර ප්‍රාග්ධනය වැඩිවීම හිමිකමක්, හිමිකම් වැඩිවීම බැර කියන සංකල්පය ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. මම අර බෝඩ් එකේ ලියපු සමීකරණය මේ ටියුට් එකකින් අයින් කරලානේ. මේ ටියුට් එකකින් අයින් කරලානේ. ඔයාගේ print out එකේ මෙන්න මේ උඩින් එතන සමීකරණය තියෙනවානේ. පත්කම් වියදම් ප්‍රාග්ධන වගකීම් ආදායම් කියලා සමීකරණ තියෙනවානේ. ඒකට උඩින් මම බෝඩ් එකේ මේ ලියපු ආකාරයට ලියා ගන්න. වත්කම් වියදම් වලට ලියන්න වැඩිවීම හර අඩුවීම බැර. ළඟට හිමිකම නැත්නම් ප්‍රාග්ධනය වගකීම් ආදායම් ඒ තුනකට වැඩිවීම බැර අඩුවීම හර. ඒක ආයේ සමීකරණ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අතන තියෙන නිසා එතනම සමීකරණට උඩින් ලියා ගන්න ඔයා. පත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර හිමිකම වගකීම් ආදායම් ටියුට් එකේ නම් තියෙන ප්‍රාග්ධන වගකීම් ආදායම් කියලා වැඩිවීම බැර අඩුවීම හර කියලා ලියා ගන්න. හරි. ඒකත් ලියාගෙන අපි ආයෙත් අර වගුව බලමු. මම කියවෙන්නේ මෙතන උඩින් ලියන්න කියලා. හරි. වගුව බලමු දැන්. මුදල් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම අපි කතා කරනවානේ. අංක 2 බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ලබා ගත්තම දිත්ත බලපෑම එක පැත්තකින් ව්‍යාපාරට මුදල් ලැබෙනවා, මුදල් වත්කම වැඩි වෙනවා, වත්කම වැඩි වීම හර ඒ නිසා මුදල් ගිණුම හර කරා බැංකු ණය කියන වගකීම ඇති වෙනවා. වගකීම් වැඩි වීම බැරනේ. ඒ අනුව බැංකු ණය ගිණුම බැර වුණා. අංක 3 මුදලින් විකුණුම් ආදායමක් ලැබෙනවා. එතෙන්දී ව්‍යාපාරට මුදල් ලැබුණම මුදල් ගිණුම හර දෙවනි බලපෑම විකුණුම් කියන ආදායම වැඩි වෙනවා. එතකොට විකුණුම් ගිණුම බැර වෙනවා. අංක 4 ණයට විකුණුම් ආදායම. ණයට විකුණුම් කිව්වේ අපි භාණ්ඩ අලෙවි කරනවා. හැබැයි අපිට තවම ගනුදෙනුකරුව මුදල් ගෙවලා නැහැ. සල්ලි පස්සේ ගෙවන්න කියලා අපෙන් භාණ්ඩ මිලදී අරගෙන ගියා. එතකොට අපිට මුදල් ගෙවන්න පොරොන්දු වෙන කෙනාට අපි කියනවා ණය ගැතියෙක් කියලා. ඒ කියන්නේ අපිට සල්ලි ලැබෙන්න තියෙන කෙනෙක්. ඔයාගේ ව්‍යාපාරයට මම එනවා. මම ඇවිල්ලා ඔයාගෙන් භාණ්ඩ මිලදීගෙන කියනවා සල්ලි හෙට ගෙවන්නම් කියලා. එතකොට මම ඔයාගේ ණය ගැතියෙක්. එයා වත්කමක්. බලන්න දිත්ත බලපෑම
ණයගැති වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා නම් වත්කම් කියන මේ හර පැත්තේ ලියන්නේ නේද? වත්කම් හා වියදම් වැඩිවීම හර. එහෙනම් ණයගැති ගිණුම හර කරනවා. මුදල් ලැබුණේ නැතත් ආදායම හඳුනා ගන්න පුළුවන්. උපලබ්ධි සංකල්පයෙන් අපිට කියනවා මුදල් ලැබුණේ නැතත් ආදායම හඳුනා ගන්න කියලා. මොකද අපි භාණ්ඩ විකුණලා ඉවරයිනේ. ආයතනයේ භාණ්ඩ ටික අරගෙන ගියා නම් අපේ ආදායම වැඩි වෙලා එතකොට විකුණුම් ගිණුම බැර වෙනවා. හරි. ඔය විදිහට ඊළඟ පිටුවට ගියාම තියෙනවා ණයගැතියන් විසින් ණයට විකුණුම් මවලංගු කිරීම. ඒ කියන්නේ අර ණයට ගත්ත භාණ්ඩ ටික නැවත අපිට ගෙනත් දෙනවා. හිතන්න ණයගැතියෙක් අරන් ගිය භාණ්ඩ යාට ගැලපෙන්නේ නැහැ කියලා අපිට ආයෙ ගෙනත් දෙනවා. එතකොට විකුණුම් ආදායම අඩු වෙනවා, ණයගැති වත්කමත් අඩු වෙනවා. අංක 4ට ආයෙ අංක 4 කිව්වා ණයට විකුණුම් ආදායමක් ලැබීම. එතකොට දිත්ත බලපෑම් බලන්න. ණයගැති වත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම වැඩි වෙනවා. අංක 5 දී වෙන්නේ අංක 5 දැන් බලන්න ණයගැතියන් විසින් ණයට විකුණුම් මවලංගු කිරීම නැත්නම් ආපසු එවීම හරවා එවීම. ඒ කියන්නේ අපේ ගණදනුව කැන්සල් කරනවා. එහෙනම් අර අංක 4 දිත්ත බලපෑම අනිත් පැත්තට යනවනේ. අංක 4 දී ණයගැති වත්කම වැඩි වුණා, විකුණුම් ආදායම වැඩි වුණා. අංක 5 දී මොකද වෙන්නේ? විකුණුම් ආදායම අඩු වෙනවා, ණයගැති වත්කමත් අඩු වෙනවා. විකුණුම් වැඩි වෙද්දී විකුණුම් ගිණුම බැර කරා. හැබැයි අපි විකුණුම් අඩු වෙද්දී විකුණුම් ගිණුම හර කරන්නේ නැහැ. දැන් බලන්න ළමයි මම බෝඩ් එකට ආයෙත් එනවා. දැන් විකුණුම් කියන්නේ ආදායම. ආදායම වැඩි වීම බැර. මේ බැර කරේ විකුණුම් ගිණුම බැර කරා. ආදායම වැඩි වෙද්දී. ආදායම අඩු වීම හර. නේද? ආදායම් අඩු වීම හර. හැබැයි අර ප්‍රධාන විකුණුම් ගිණුමට හර කරන්නේ නැහැ. එහෙම ගිණුම් තුනක් තියෙනවා. ගැනුම් ගිණුම, විකුණුම් ගිණුම, ප්‍රාග්ධන ගිණුම, අඩුවීම, අදාළ ගිණුම ලියන්නේ නැහැ. ඊට වෙනත් ගිණුමක ලියන්නේ. ඒක විකුණුම් ගිණුම උපගිණුමක් වශයෙන් අපි සලකනවා. එයි කියලා එක මම පසුව පැහැදිලි කරන්නම්. ඒ නිසා අර විකුණුම් අඩුවීම ආපසු එවුම් ගිණුමට හර කරලා තිබුණා. මම ආයි ස්ක්‍රීන් එකට යන්නම්. හරි. ඔන්න තියෙනවා. විකුණුම් අඩුවීම ආපසු එවුම් හර කරනවා. එක විශේෂ අවස්ථාවක්. අංක 6 ණයගැතියන්ගෙන් චෙක් පතක් හෝ මුදල් ලැබීම. එතකොට අපේ ව්‍යාපාරයට මුදල් ලැබුණ කියලා සලකනවා. අපි කියනවා මුදල් වත්කම වැඩි වෙනවා කියලා. වත්කම වැඩි වෙනවා නම් මුදල් ගිණුමේ හර පැත්තේ ලියන්නේ. ලැබෙන්න තියෙන ශේෂය අය කරගත්තම ණයගැති වත්කම අඩු කරගන්න පුළුවන්. ණයගැතියෝ කියන්නේ මුදල් ගෙවන්න ඉන්න අයනේ. අපිට ලැබෙන්න තියෙන ණයගැති ශේෂය අඩු වුණා කියන්නේ ණයගැති වත්කම අඩු වුණා කියන්නේ ණයගැති ගිණුම බැර. ඊළඟට ණයගැතියන්ගේ ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගරු වීම. ඒක අපි ටිකක් කතා කරමු. හරි. ඔය විදියට දැන් අපේ ටියුට් එකේ අපි සාකච්ඡා කරන ප්‍රශ්න වලට අදාළ උදාහරණ 17ක් තමයි මේ වගේ වගුවේ දීලා තියෙන්නේ. දැන් ඒක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළොත් ඔයාලට බෝරින් වෙන නිසා මම මෙන්න මේ වගුවට යනවා. අභ්‍යාස අංක 1ට යනවා. දැන් ඒකෙදී අපිට මුලින්ම කියනවා පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. රුපියල් ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කිරීම. ඒකේ දිත්ත බලපෑම දීලා තියෙනවා. ඒකට අදාළ දිත්ත සටහන ගොඩනැගීම ඔයා කරන්න ඕන. හරිද? දැන් ඔයා කොහොමද ඒක කරන්නේ? ඔයා මෙන්න මේ ඉඩ තියෙන තැන මේ උඩ මාජින් එකේ තාම print out එක අරගෙන නැත්තේ. නැත්තම් තාම print out ගත්තේ නැත්තම් වගේ පොතේ හරි කමක් නැහැ. උඩ මාජින් එකේ මගේ බෝඩ් එකේ තියෙන සමීකරණය ලියන්න. මේ විදිහම ලියා ගන්න. ආයෙ ලියන්න ඕන. දැන් විශේෂයෙන්ම ගිණුම් කරන්නේ අලුතින් ඉගෙන ගන්න අය තමන් වැඩ කරන්නේ ගණන් තියෙන ටියුට් එකේ උඩ මාජින් එකේ ඒ සමීකරණ ලියාගෙන තමයි දිත්ත සහන් ගැන කල්පනා කරන්න ඕනේ. හරි. දැන් මේ බෝඩ් එකේ තියෙන සමීකරණේ මේ විදිහටම වැඩි වීම හර අඩු වීම පෙර වැඩි වීම පෙර අඩු වීම හර කියන කතාවත් එක්කම ලියා ගන්න. ලියාගෙන මම ඔයාලට පොඩි වෙලාවක් දෙනවා වගුව සම්පූර්ණ කරන්න. දිත්ත සටහන ඔයා හදන්න ඕන. ඒකට ඔයාලට උදව් කරගන්න පුළුවන් දිත්ත බලපෑම. දිත්ත බලපෑම තියෙනවනේ. ඒක බලාගෙන අපි දිත්ත සටහන නිර්මාණය කරනවා. මේ දෙවනි පාඩමේ කොටසක් අපි මුලින්ම කරන්නේ.
එච්චර අමාරු නෑ දීප්ත බලපෑම අට දෙන නිසා. දැන් මම උදාහරණයකට එකක් කරලා පෙන්නන්නම්. දැන් සමීකරණය ලියන අතර වාරෙම එකක් කරලා පෙන්නන්නම්. දැන් පළවෙනි ගණිතනුව තියෙනවා මෙහිම. දින 1 රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භීම. කිව්වේ පුද්ගලයෙක් තමන්ගේ මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එතෙන්දී වාට මතක් වෙනවා මම කිව්වා ව්‍යාපාර ඒකක සංකල්පය. ඒ අනුව ව්‍යාපාරය කියන්නේ එක පුද්ගලයෙක් අයිතිකරු කියන්නේ නැත්නම් හිමිකරු කියන්නේ තව පුද්ගලයෙක්. මෙයා ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 5ක් දෙනවා. එතකොට අපි මේ වැඩ කරන්නේ ව්‍යාපාරය වෙනුවෙන්. මතක තියාගන්න. ඔයා මේ ගණන්දරු වාර්තා කරන්නේ ව්යාපාරයට. අයිතිකරු කියන්නේ පිට කෙනෙක්. ඔයා සේවය කරන්නේ මෙන්න මෙයාට. මෙයාට තියෙනවා වෙනම පුද්ගලික වශයෙන් පිනී සිටීමේ හැකියාව. හරිද? ඒ අනුව ඔයා කිසිම වෙලාවක අයිතිකරු දෘෂ්ටි කෝණයෙන් මේ ගණන්දරු දිහා බලන්න එපා. ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න. ව්‍යාපාරයට හිමිකරුගෙන් ලක්ෂ 5ක් ලැබුණා. එතකොට ව්‍යාපාරයේ මුදල්වත්කම ඉහළ යනවා. බලන්න දීප්ත බලපෑම් දීලා තිනවා. මුදල්වත්කම වැඩි වේ. මුදල්වත්කම වැඩි වෙනවා නම් ඔයා මොකද්ද කරන්නේ? විතර සමීකරණය බලන්න පොතේ ලියුවා. වත්කම් වැඩි වීම හර. මුදල් කියන්නේ වත්කම වත්කමක වැඩි වීම ලෙජර් ගිණුමේ ලියන්නේ හර පැත්තේ. එහෙනම් උත්තරේ දෙනවා කොහමද? මුදල් ගිණුම හර. අනාගත උත්තරේ. දෙවනි බලපෑම මේ ලැබුණ මුදල අනාගතේ හිමිකරුට අපි ගෙවන්න ඕන. අපි කිව්වේ කවුද? ව්‍යාපාරය. දැන් මම ඔයා ආයතනය වෙනුවෙන් වැඩ කරන අය. අපි ව්‍යාපාරයේ පැත්තෙන් බලලා ගාන්ධරවල දීප්ත බලපෑම හදන අය. එතකොට අපට සිදු වෙනවා මේ ලක්ෂ 5 අනාගතයේ හිමිකරුවාට ගෙවන්න තියෙන දෙයක් ලෙස හඳුනා ගන්න. ඒ අනුව දෙවනි බලපෑම මොකක්ද? ප්‍රාග්ධනය වැඩි වීම. ප්‍රාග්ධනය වැඩි වීම. ප්‍රාග්ධනය එහෙම නැත්නම් හිමිකම වැඩි වීම බැර. ප්‍රාග්ධනය හිමිකම වැඩි වීම බැර. එහෙනම් මෙන්න බැර වෙනවා ප්‍රාග්ධන ගිණුම. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඔන්න පළවෙනි සටහන. දැන් ඔයාගේ ටියුට් එකේ ඔයා මෙන්න මේ විදියට උත්තර හදාගෙන ඉන්න. වටාකවල යන අවශ්‍ය නැහැ. හර වෙන කෙනා උඩින් දිනවා, බැර වෙන කෙනා යටින් දිනවා. හරි මම පොඩි වෙලාවක් දෙනවා. දැන් ඉන්න හැමෝම ඔන්ලයින් ඉන්න හැමෝම තමන්ගේ වැඩේ ඉවර වුණාම කරලා ඉවරයි කියලා මට chat box එකට එවන්න. හරි දැන් මම දෙවනි ගාන්ධරුව බලනවා. ජනවාරි 3 තියෙනවා අත්පිට විකුණුම් ආදායම 90000. අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් කියන්නේ මුදල් අය කර ගාන්ධරුවක් සිදු කිරීම. ඒක අත්පිට කියන්නේ මුදලට සිදු කරනවා කියන එක. ඒකේ මේ වතා මුදල් ගන්නවා ඒ වෙලම විකුණුම් ආදායම උපයා ගන්නවා. එහෙනම් පළවෙනි බලපෑම වගේ ටියුට් එකේ තියෙනවා. මුදල් වත්කම වැඩි වේ. බලන්න වත්කම් වැඩි වීම හර. එහෙනම් 1.3 ගණදළුවේ ඔයාගේ පළවෙනි සටහන වෙන්න ඕන මොකද්ද? මුදල් ගිණුම හර. මුදල් ගිණුම හර. දැන් දෙවෙනි බලපෑම තමයි ඔයා විකුණුම් ආදායමක් උපයා ගන්නවා. විකුණුම් ආදායමක් උපයා ගන්නවා. ආදායමක් වැඩි වෙනවා ආයතනය. ඒ කියන්නේ ආයතනය ආදායම් වැඩි කර ගන්නවා. ආදායම් වැඩි වුණොත් ඒක ආදායම් ගිණුම ලියන්නේ කොහේද? බැර පැත්තේ. එහෙනම් ජනවාරි 3 දෙවනි බලපෑම වෙන්නේ විකුණුම් ගිණුම බැර. පළවෙනි සටහන මුදල් හර දෙක විකුණුම් බැර. ඔන්න ජනවාරි 3 ගනුදෙනුව. හරි. යමු ඊළඟ ගණනුව බලන්න. ජනවාරි 5 රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. ලක්ෂ 6ක් බැංකුවෙන් ගන්නා ණයට. එතකොට මොකද වෙන්නේ?
ආයතනයට මුදල් ලැබෙනවා නේද? බැංකු ණයක් විදිහට මුදල් ලැබෙනවානේ. එහෙනම් පළවෙනි බලපෑම ටික ටික දෙනවා මොකද්ද? මුදල් වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩි වීම ගිණිමෙලියන්නේ කොහේද? හර පැත්තේ. එහෙනම් අන්න පළවෙනි බලපෑම ලියනවා දිනේ 1.5 මුදල් ගිණුම හර. දෙවනි බලපෑම දැන් මේ වතාවේ අපි මුදල් ගන්නේ බැංකුවෙන්. එහෙනම් අපි බැංකුවට මුදල් ගෙවන්න ඕනනේ. අනාගතේ බැංකුවට ගෙවන්න ඕන. අපි විසින් ආයතනයේ විසින් බැංකුවට ගෙවන්න තියෙන මුදලට අපි කියනවා බැංකු ණයක්. ඒක මොකද්ද අපේ මේ පද පහෙන්? වගකීම. බැංකුවට ගෙවන්න තියෙන ණය ශේෂය අපි කියනවා ව්‍යාපාරේ වගකීමක් කියලා. බලන්න වාගේ දිත්ත බලපෑම නෙලා තියෙන විදිය මම. බැංකු ණය වගකීම වැඩි වී. බැංකු ණය වගකීම වැඩි වී. වගකීම් වැඩි වෙනවා නම් මොකද වෙන්න ඕනේ? වගකීම් වැඩි වීම ලියන්නේ ගිණුමේ. එනම් 1.5 දෙවනි සටහන මම සම්පූර්ණ කරන්නම්. බැංකු ණය ගිණුම බැර. බැංකු ණය ගිණුම බැර. දැන් මම ඔයාලට මේ උදාහරණවලදී පළවෙනි උදාහරණ 17 අභ්‍යාස අංක 1 අභ්‍යාස අංක 2 අභ්‍යාස අංක 3 ඒවායේ මම දිත්ත බලපෑම ලියද්දී මම එක ක්‍රමයක් පාවිච්චි කළා. මොකද්ද? එයාට ගිණුමේ නම මුලින්ම දෙනවා. බලන්න දැන් බැංකු ණය කියලා මම කියනවා. එතකොට ඔයාලට ඒ නමින් ගිණුම ආරම්භ කරන්න පුළුවන්. මොකද්ද කියලා කියනවා දෙවනි පදයෙන් වගකීම වැඩි වීම. බැංකු ණය වගකීම වැඩි වීම. නේද? ජනවාරි 5 තියෙන එහෙම නේද? මුදල් වත්කම වැඩි වේ. ජනවාරි 5 දෙවනි බලපෑමක් තියෙනවා බැංකු ණය වගකීම වැඩි වේ කියලා. එතකොට ඔයා දැනගන්න ඕන බැංකු ණය කියන්නේ මොකද්ද? වගකීම් ගිණුමක්. එහෙනම් බලනවා වගකීම් මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා කිව්වා. එහෙනම් කොහෙද ලියන්නේ? බැර පැත්තේ ලියන්නේ. එයාලම මම ගිණුම හදාගත්තා. බැංකු ණය ගැන. ගොඩක් අවස්ථාවලට මේක හරියනවා. මේ සමහර තැන්වලදී ඒක වරදිනවා. දැන් ජනවාරි 7 ඒ වගේ තැනක්. අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්. අත්පිට කියන්නේ මුදලට කියන එක. අත්පිට කියන්නේ මුදලට. ගැනුම් කිව්වේ භාණ්ඩ තොගයක් ලබා ගැනීම. මුදල් ගෙවා භාණ්ඩ තොගයක් ලබා ගැනීම. මොකටද ගන්නෙ? නැවත විකිණීම. අත්පිට ගැනුම් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ආයතනයේ තබාගෙන ගනුදෙනුකරුවන්ට නැවත විකිණීමේ අරමුණින් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම. දැන් පොත් අලෙවිසලක් නම් කඩේ විකුණන්න පරමාර්ථයෙන් පොත් මිලදී ගන්නවා කෙනෙකුගේ. ඔයා මුදල් ගෙවලා මිලදී ගන්න. අපි ඒවට කියනවා මොකන්ද? අත්පිට ගැනුම් කියලා. දැන් එතෙන්දී මොකද්ද වෙන බලපෑම? ටියුට් එකේ තියෙනවා. පළවෙනි බලපෑම බලන්න. බඩු තොග වත්කම වැඩි වේ. ගබඩාවට තොගයක් ලැබෙනව නේද? භාණ්ඩ තොගයක් එනවා ගබඩාවට. ඒක මොකද්ද? වත්කමක්. බඩු තොග වත්කම වැඩි වෙන්නේ. වත්කමක් වැඩි වීම කොහෙද ලියන්නේ? හර පැත්තේ. ආයතනයේ වත්කමක් වැඩි වුණොත් ඒ වත්කමේ ඉහළ යාම ආයතනයේ වත්කම් ගිණුමේ හර පැත්තේ ලියන්න. වත්කම් වැඩිවීම හර. දැන් ඔයාගේ හර වෙන ගිණුම සමහර විට වැරදි ඇති. බඩු තොග වත්කම් වැඩි වුණාට අපි ඒක හර කරන්නේ ගැනුම් ගිණුම දාලා. ගැනුම් ගිණුම හර කරන්නේ. ඒක වැරදි ඇති සමහර අයගේ. බඩු තොග ගිණුම හර කරලා ඇති. නේද? තොග ගිණුම හර කරලා ඇති. වැරදි. අපි එහෙම නමක් පාවිච්චි කරන්නේ නැහැ. භාණ්ඩ මිලදී ගත්තම පාවිච්චි කරන එකම ගිණුම ගැනුම් ගිණුම. ඒක හදාගන්න. දැන් ඒ වෙනුවෙන් මුදල් ගෙව්වා. නේද? තොග වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? අපි මුදල් ගෙව්වා. තොගය ගන්නේ මුදල් ගෙවලා. එතකොට මුදල් ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. මුදල් කියන්නේ වත්කමක්. හැබැයි මුදල් වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද?
ආයතනයේ තොග මෙහින් එද්දී අපේ මුදල් එළියට ගලාගෙන යනවා. තොග වත්කම මුදල් වත්කම අඩු වෙනවා. ආයතනයේ මුදල් ශේෂය අඩු වෙනවා. මොකද වෙන්නේ? වත්කම් අඩු වීම බැර. මොන වත්කම් ගිණුමද? මුදල්. මොනවද අඩු වෙන්නේ? මුදල්. මුදල් අඩු වෙනවා නම් මුදල් ගිණුම මොකද වෙන්නේ? බැර වෙනවා. ඔන්න ළමයි දිත්ව සටහන. ගැනුම් හර මුදල් බැර. ආයෙ කියමු. ඇයි අපි ගැනුම් ගිණුම හර කරන්නේ? මේක මොනවද ලියන්නේ? තොග වත්කමේ ඉහළ යාම. අපට තොග ශේෂය වැඩි වෙනවා නම් ඒක අපේ වත්කමක් අපේ ගබඩාවේ තොගේ තියෙනවා. එතකොට තොගේ කියන වත්කම වැඩි වෙද්දී ඒක ගැනුම් ගිණුම හර කරලා ලිව්වා. ඇයි එහෙම ලිව්වේ? වත්කමක වැඩි වීම ගිණුමේ ලියන්න ඕනේ හර පැත්තේ. ඇයි ඔයා මුදල් දර කරේ? භාණ්ඩ මිලදී ගන්නේ ඔයා මුදල් ගෙවලා. එතකොට ඔයාගේ මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වීම ලියන්නේ අදාළ වත්කම් ගිණුමේ බැර පැත්තේ. ඒ අනුව මුදල් ගිණුම ඔන්න ජනවාරි 7 ගනුදෙනුව. ජනවාරි 8 ණයට ගැනුම්. අත්පිට ගැනුම් කිව්වේ මුදල් ගෙවලා මිලදී ගන්නවා. ණයට දන්නවනේ. භාණ්ඩ ගන්නවා මුදල් ගෙව්වේ නැහැ. ඔයා පසුව මුදල් ගෙවන්නම් කියන පොරොන්දුව මත ඔයා භාණ්ඩ ගන්නවා. දැන් බලන්න දිත්ත බලපෑම වුණා මොකද කියන්නේ කියලා. ණයට ගැනුම් කරලා ඩබල් එන්ට්‍රිය. දිත්ත බලපෑම. තොගවත්කම වැඩි වෙනවා. ඔව් ඉතින් ගබඩාවට තොග යාවනේ. හැබැයි මුදල් අඩු වුණේ නැහැ. මොකද දෙවෙනි බලපෑම? ණය හිමි වගකීම වැඩි වෙයි. ඔයාට භාණ්ඩ සපයන කෙනාට මුදල් ගෙවන්න ඔයා පොරොන්දු වෙනවා. ණයටනේ ගත්තේ. කිසියම් පුද්ගලෙක් ඉන්නවා අපි තුමු S කියන පුද්ගලෙක් ඉන්නවා. එයා තමයි අපිට භාණ්ඩ අලෙවි කරන්නේ. හරිද? දැන් අපි එයාගෙන් ණයට ගත්තේ භාණ්ඩ. අපේ ගබඩාවට භාණ්ඩ ආවා. තොගවත්කම වැඩි වුණා. එහෙනම් අපි පළවෙනි බලපෑම හදාගමු. ජනවාරි 10. තොගවත්කම වැඩි වුණාම ගැනුම් ගිණුම හර වෙනවා. ජනවාරි 10 ගැනුම් ගිණුම හර වෙනවා. දෙවෙනි බලපෑම මුදල් ගෙවුවේ නෑ. දැන් එක්ස්ට්‍රා අපි මුදල් ගෙවන්න පොරොන්දු වෙලා ඉන්නේ. අපි මෙයාගෙන් භාණ්ඩ ගත්තට මෙයාට මුදල් ගෙවුවේ නෑ. අනාගතයේ මුදල් ගෙවන්න පොරොන්දු වුණා. ඒ විදියට ළමයිනේ අපි විසින් අපේ ව්‍යාපාරයේ විසින් තව කෙනෙකුට භාණ්ඩ සඳහා මුදල් ගෙවන්න තියෙනවා නම් අපි මේ අයට කියනවා ණය හිමියෝ කියලා. ණය හිමියෝ. අපට මුදල් ලැබෙන්න තියෙනවා නම් එයාට අපි ණය ගැතියෙක් කියලා කියනවා. අපි කෙනෙකුට මුදල් ගෙවන්න ඕන නම් අපි යාට කියන්නේ ණය හිමියෙක් කියලා. දැන් මෙයා ණය හිමියෙක්. ඒ කියන්නේ වගකීමක්. මුදල් ගෙවිය යුතු කෙනෙක් නේ අපි විසින්. අපි එයාට මුදල් ගෙවන්න ඕන. එයා අපේ වගකීම. වගකීම වැඩි වීම මොකද වෙන්නේ? දැන් එස්ට ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා නේද? ඒ කියන්නේ මම මැත් එක බැඳීමක් ඇති කරගත්තනේ. එයි මෙයාගෙන් බාන් ටිකක් ගෙනාවා. දැන් මම මෙයාට සල්ලි ගෙවන්න ඕන කියලා මෙයාට ගෙවන්න තියෙන ශේෂය වැඩි කරගන්නවා. ඒ කියන්නේ වගකීමක් වැඩි කරගන්නවා. වගකීමක් වැඩි වෙද්දී ඒක වගකීම් ගිණුම ලියන්නේ කොහෙද? බැර පැත්තේ. එහෙනම් බැර සටහන ලියනවා ණය හිමි ගිණුම බැර. ණය හිමි ගිණුම බැර. තව දෙයක් කියන්න ඕන. දැන් මේක රෙකෝඩින් එක පුච්චනවනේ. නැත්තම් මීට වඩා හොඳට උගත් ගිණුම් කරන ගුරුවරු ගිණුම් කරන ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට බණි මේ මෙයා උගන්වන්නේ පරණ දේවල් කියලා. රෙකෝඩින් එක පුච්චන නිසා අනිවාර්යෙන්ම මේක ඒ බලන අයට කියන්න ඕන. මොකද මට එහෙම මේ තමත් උගත් පුද්ගලයෙක්ගෙන් ඒ වගේ අපවාදයක් එල්ල වුණා. මේ නම අපි පාවිච්චි කරන්නේ මම කිව්වනේ මේක ඇවිල්ලා අර සාමාන්‍ය ක්‍රමයට යන පන්තියක් නෙමෙයි. තමත් කෙටි කාලයකින් විෂය නිර්දේශය සම්පූර්ණ කර ගන්නවා. මට අවශ්‍ය විදිහට පාඩම් ටික පෙළගස්සවගෙන තියෙනවා. දැන් ඔයා වෙන පන්තියකදී ලෙජරේ ගණන් වාර්තා කිරීමට කලින් ගිණුම් සමීකරණයක තොරතුරු වාර්තා කිරීම ගිණුම් සමීකරණයක ගණන් බලපෑම් ඉගෙන ගන්නවා. අද අපි එහෙම කළේ නැහැ. මම පාඩම් දෙකක කොටස් එකවර උගන්වනවා. ඉතින් ඒ තැනකදී මම මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ මට ආවේනික ක්‍රමවලට. මේ මට ආවේනික ක්‍රමයේ කියලා ඒවා මේ විෂය නිර්දේශයෙන් පිට තියෙන දේවල් නෙමෙයි. විෂය නිර්දේශයෙන් මම උගන්වන්නේ වෙනත් ක්‍රමයකට.
ඔයාලට ඒක පහසුවෙන් ජීර්ණය කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතෙන්දී අර අපේ විෂය නිර්දේශයට අලුතෙන් නමක් ආවා මෙන්න මේ යකට. අපි සල්ලි ගෙවන්න ඕන අපි කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. සමහර ගුරුවරු ගොඩක් ගුරුවරු ළමයට ණය හිමිය කියලා පාවිච්චි කරන්නේ නැහැ ඒ ළමයට. කෙලින්ම වෙළඳ ගෙවිය යුතු දෑ කියලා නම පාවිච්චි කරනවා. ණය ගැතියන්ට තාම ණය ගැති කිනම ආවේ නැහැ. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ. ගැටලුවක් නැහැ. දැන් 21 ලබන සඳුදා BS පේපර් එක තියෙනවා. එතකොට එයාලා ඉක්කෝන් BS දෙකම ලියලා ඉවරයි. අනිත් එයාලට ඉතුරුලා තියෙන්නේ මගේ විෂයට අදාළ පේපර් එක accounting. ඒ 21 බැච් එකේ ළමයිතුත් මගෙන් දැනගත්තේ මුලින්ම ණය ගැතිය ණය හිමිය කියලා. හැබැයි සමහර අය මෙතන ඉන්නවා. රෙකෝඩින් බලනවා ඇති සමහරට ඔන්ලයින් ඉන්නවා ඇති. ඒ 21 බැච් එකේ ඉගෙන ගත්ත ළමයිගේ නංගිලා පවුලේ අය ඥාතියෝ අය ඉන්නවා. ඉතින් ඒ අයගෙන් අහන්න අපි කොහොමද ණය ගැතියන්ට කියන්නේ කියලා. එයාලා දැන් කියන්නේ නැහැ ණය ගැතිය කියලා. එයාලට මම පාඩම පැහැදිලි කරද්දී ණය ගැතිය කියලා නම පාවිච්චි කළා. දැන් එයාලා ඒ නම වලට පාවිච්චි කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඒ කියන්නේ අපි ආරම්භය ගන්නේ දැන් පුංචි ළමයිට අපි බත් කවනවා කියලා කියන්නේ හබුන් කන්නේ කියලා කියන්නේ නේ. පුංචි කාලේ හබුන් ටිකක් දෝ ටිකක් දෙන්න. වතුර වලට දෝදු කියනවා. වගේ අපේ ගෙදර ඉතින් මට ඉන්නවා බබාලා. ඉතින් එයාලා එහෙම තමයි කියන්නේ හබුන්. නිදා ගන්නවා කියන්නේ දොයිය ගන්නවා. අපි ලොකු නාමයක් තියනවා පාවිච්චි කරනවා. අපි ගෑනු ළමන් නැතිනම් දොයිය ගන්නවා කියලා කිව්වට අපි හබුන් කනවා කියලා කියන්නේ නැහැ නේද? ලොකු නාම දැන් අපි බත් කනවා. එච්චරයිනේ. හැබැයි පුංචි කාලේ අපි කිව්වේ හබුන් කියලා. ආන් ඒ වගේ තමයි. යාළ තාම මට ලදරුවෝ. ලදරුවන්ට ලොකු ලොකු වචන කියලා හරියන්නේ නැහැ. නේද? ගිණුම් කරන ලදරුවෝ. වයසින් නෙමෙයි. ඒ නිසා දැන් මගේ සටහන් බලන වෙන කෙනෙකු ඔයාලට එක එක දේවල් කියනවා. මට කියනවා නම් මගේ මූන්ට කියනවා නම් මට කෝල් කරලා කියනවා නම් ඔයාලට කොහොම කියයිද? සැලෙන්න එපා. සැලෙනවා නම් ඉතින් පන්ති එන්නත් එපා. මම කිව්වේ මාව විශ්වාස කරන්න ඕනේ. මම මේක කරන්නේ මේ අවුරුද්දේ පමණක් නම් මේ විදිහට උගන්වන්නේ පළවෙනි වතාවට නම් අන්න මට මෙහෙම චණ්ඩිය වගේ කතා කරන්න බෑ. මමත් එහෙනම් වෙවුලනවා. කෙරෙයිද වැඩේ සාර්ථක වේද නොවේද කියලා මටත් සැටියක් තියෙනවා. නෑ මම මෙහෙම කරන්නේ ඔන්ලයින් උගන්වන්න තියෙනවා. කොරෝනා වසංගතේ ඉන්න කලින් පන්ති කම් වලට ගිහිල්ලා මාස 6න් මාස 7න් සිලබස් එක කවර් කරලා තියෙනවා. එතෙන්දී මට මේකවා අභියෝග නෙමෙයි. ළමයා මූණට මූණ හමු වෙනවා. ඒතකොට ළමයා මගෙන් ප්‍රශ්න අහනවා. සර් ඔහොම කරලා කොහොමද කරන්නේ? මෙහෙම අපි මෙහෙම නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඒවලම උත්තර දෙන්න ඕන. මට වචන රැපලුණත් මා වැරදි උත්තරයක් දුන්නොත් අනිත් ළමයි මූණට hina නොවුනත් යන ගමන් hina වෙන ඊළඟ දවසේ පන්තියට එන්නේ නැහැ. ඒක කවදාවත් වෙලා නැහැ. ඒ නිසා මේක අත්හදා බැලීමක් නෙවෙයි. වගකීමක් ඇතුව ඔයාලට උගන්වන්නේ. ඒ නිසා විෂය කරුණු වරද්දලා උගන්වන්නේ නැහැ. හැබැයි විෂය නිර්දේශයේ තියෙන පාඩම් වෙනස් කරනවා වගේ විෂය කරුණු සමහර දේවල් මම ඔයාලට දරා ගන්න පුළුවන් මට්ටමට කියලා දෙනවා. සම්පූර්ණ විෂය කරුණම කියලා දෙන්න තවත් තැනකදී. දැන් වෙනද ලැබිය යුතු දෑ වෙනද ගෙවිය යුතු දෑ කියලා නම් දෙක අපි පාලන ගිණුම් පාඩමේදී පාවිච්චි කරනවා. හරිද? සමාගම් ගිණුම් පාඩමට කියවම සම්පූර්ණයෙන්ම අපි නායකති නාහිමියක් කියන පදේ අමතක කරනවා. උසස් පෙළ විභාගයට ලියද්දී ඔයා නායකතියාට කියන්නේ නායකතිය කියලා කියන්නේ නැහැ. නායකතියා කියන්නේ වෙනද ලැබිය යුතු දෑ බවත්, නායහිමියා කියන්නේ වෙනද ගෙවිය යුතු දෑ බවත් ආ හොඳ ආකාරවම දන්නවා. එතෙන්ට මම ටික ටික ගෙනියන්නම්. ඒ නිසා පිටස්තර කෙනෙක් ඔයාගේ සටහන් බැලුවොත්, ඔයාගේ වීඩියෝ බලලා මාව විවේචනය කළොත් මම කියන ටික යාට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නෝට් එක බලලා ඔයාට බැන්නොත් මේ උගන්වන්නේ පොඩ්ඩක් කියලා ඔයාට එයාත් එක්ක තර්ක කරන්න දෙයක් නැහැ. ඔයාගේ හිතවතෙක් අනිවාර්යෙන් විවේචනය කරන්න යව තරහ කරගන්න එපා. ඔයාත් එයාට එකතුලා මට බනින්න. ඕව අනේ මටත් එපා වෙලා තියෙන්නේ. වෙන තැනක් හොයාගන්න තිකමට යනවා කියලා මට බනින්න. එහෙම බලලා ආයෙ පන්තියට එන්න. හරි. ඒව කිව්වේ මම අත්දැකීමෙන් දන්න නිසා. සමහර අය මා එක තර්ක කරපු නිසා. මෙහෙම උගන්වලා කොහොමද කරන්නේ? අරකද මේකද? ගොඩක් ඉහළට ඉගෙන ගත්ත අය මාත් එක්ක තර්ක කරනවා. අනේ ඉතින් මට එච්චර ලොකු ගිණුම් කරන දැනුමකුත් නැහැ. මට තියෙන්නේ ඔය මේ ජානමහල් විශ්වවිද්‍යාලයේ ගිණුම් කරණය පිළිබඳ විශේෂ උපාධියක් විතරයි. ආචාර්ය මහාචාර්ය පට්ටම් නැහැ. ඉතින් මම දන්න මට්ටමේ උගන්වලා තියෙනවා. හැබැයි හරි ආඩම්බරෙන් කියනවා මගේ පළවෙනි ගෝලයා මම ජපුරා කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඉද්දි අන්තිම අවුරුද්දේදී මගේ ඉගෙන ගත්ත පළවෙනි ගෝලයා ජපුරා කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකට ආවා.
يعني කැම්පස් එකෙන් මම අවුට් වෙන්නේ මගේ ගෝලයෙකුත් කැම්පස් එකට එන්න මම උදව් කරලා. ඒ විදිහට මගේ ඉතිහාසය හොඳයි. ලොකු උපාධි පාඨමාලාවල් 4-5 කරලා නැති වුණාට හට තියෙන නිසා ටිකක් කියලා දෙන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකමයි ජොබ් එකත් අත්හැරලා ටියුෂන් වලට ආවේ. හරි. ඒ නිසා ආයෙත් කියනවා ආමායක දිගටම accounting ඉගෙන ගන්නවා නම් මේ විෂය නිර්දේශ සමහර තැන්වල මම වෙනස් කරලා ගන්න තැන්වල ඔයාලට ඩවුට් එකක් එන්න පුළුවන්. ඒක නමට මගෙන් ඔයාලට අහන්න පුළුවන්. ඔයාලා මට ගෙවලා මගේ ඉගෙන ගන්නවා නම් මේ විෂය ගැන ඔයාලට ඕනම ගැටලුවක් අහන්න. ඒකට මම තරහ වෙන්නේ නැහැ. සර් උගන්වලා තියෙන්නේ නායකති කියලා. අපිට එහෙම කියන්න එපා කියලා අපේ ටීචර් කියනවනේ. ඒක අහන්න මම වාත් එක්ක කවදාවත් ඒකට තරහ අරගෙන කෑ ගහන්නේ නැහැ. එයි ඔයා මගේ ඉගෙන ගන්න ගෝලයා මට වගකීමක් තියෙනවා. ඔයාට අපහැදිලි තැන පැහැදිලි කරලා දෙන්න. ඇයි මම එහෙම කිව්වේ කියලා හේතුවත් එක්ක පැහැදිලි කරන්න. ඒක උදාහරණයක් විතරයි වගේ මගෙන් ඉගෙන ගන්න විෂය කරුණු ඔයාට මගෙන් ආයෙ පෙරලා ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. ඒකට මම ගරු කරනවා අනිවාර්යෙන් ඒකට උදව් කරනවා. ඒ වගේමයි ඒ පැහැදිලි කිරීම වලට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙක පිළි අරගෙන මා විශ්වාස කරන විදිහටම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මාව ගැන සැකයක් තියෙනවා නම් මේ වගේ දේවල් වෙනස් කරද්දී මේක සිලබස් එකෙන් පිට දෙයක් වෙයි කියලා හැකියාවක් තියෙනවා. ඉතින් මම කියන දේ විශ්වාස කරන්න බැරි නම් කරුණාකරලා පන්ති ඉක්මනින්ම ඉවත් වෙන එක තමයි හොඳ. හරි. අපි දැන් ඉස්සරහට යමු. දැන් මම කියමින් හිටියේ ණයට ගැනුම්. එතෙන්දි මොකද වෙන්නේ? තොගවත්කම වැඩි වෙනවා. ඒක ගැනුම් ගිණුමට හර කරා. දෙක මොකද්ද? අපි විසින් ණය හිමියාට මුදල් ගෙවන්න ඕන. ඒක අපට බැඳීමක්, වගකීමක්, වගකීම් වැඩි වීම බැර කියන සංකල්පයෙන් ණය හිමි ගිණුම හරි මම ගියා 1.10ට ඊළඟට යනවා 1.12 ආපසු යවුම් ආපසු යවුම් කියන්නේ ළමයි ණයට ගත්ත භාණ්ඩ නැවත හරවා යැවීම අපි මේ මොහොතේ දැන් 1.10 ණයට ගත්තනේ ඒ ගත්ත භාණ්ඩ නැවත ණය හිමියාටම බාර දෙනවා එයිමේ සමහර විට අපි ඉල්ලපු ක්වොලිටි එක නැහැ. නැත්තම් ඒ භාණ්ඩ මිලදීගත් භාණ්ඩ ප්‍රවාහනයක අධි කැඩලා තියෙන්න පුළුවන්. මොන හරි ගැටලුවක් නිසා අපි රිටර්න් කරනවා. ඒ කියන්නේ සිංහලෙන් රිටර්න් කරනකොට තේරෙනවා. ආපස්සෙ උඹට තේරෙන්නේ නැහැ. ඕන රිටර්න් කරනවා. දැන් ඒක ගිණුම්ගත කරන්න ඕන. දැන් ඊට කලින් බලමු 1.10 දිත්ත බලපෑම වාගේ ටියුට් එකේ කොහොමද තිබුණේ? 1.10 දිත්ත බලපෑම ආයෙත් බලන්න. තොගවත්කම වැඩි වේ ණය හිමි වගකීම වැඩි වේ. ගබඩාවට තොග ණයට ගත්තම තොගවත්කම වැඩි වුණා ණය හිමි වගකීම වැඩි වුණා 1.12 ආපසු යවද්දි මොකද්ද අර බලපෑම රිවර්ස් වෙලා නේ බලන්න ණය හිමි වගකීම අඩුවේ බඩු තොගවත්කම අඩුවේ හරිනේ ඉතින් ගබඩාවට තොගාවම තොගවත්කම වැඩි වුණා ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා ඒ බාහන නැවත ඒ පුද්ගලයාට මායමත් යවනවා හරවා යවනවා එතන වගකීමත් අඩු වෙනවා තොගවත්කමත් අඩු වෙනවා කොහොමද ලියන්නේ උතරත් වල වරද්දලා තියෙන්නේ වගකීමක් අඩු වෙනවා නම් මොකද වෙන්න ඕනේ? හරි නේද? දැන් වගකීමක් වැඩි වෙද්දි බැර වුණා මේ ණය හිමි ගිණුම බැර වුණා. ඒ භාණ්ඩ මිලදී ගත්තම භාණ්ඩ හරවා යවද්දී වගකීම අඩු වෙනවා නම් වගකීම් ගිණුම හර වෙන්න ඕන. මොන වගකීම් ගිණුමද? වගකීම් ගිණුමට අපි කිව්ව ණය හිමි ගිණුම කියලා. එහෙනම් දැන් ණය හිමි ගිණුම හර වෙන්න ඕනේ. ඊළඟට දෙවනි බලපෑම තමයි තොගවත්කම අඩු වෙනවා. තොගවත්කම වැඩි වුණාම ගැනුම් හර වුණා නේද? හැබැයි තොගවත්කම අඩු වුණාම ආපසු යවුම් ගිණුම බැර වෙන්නේ. ඔන්න බලන්න. මෙන්න මෙතන ඔයාලා වරද්දලා ඇති. වරද්දලා කියන්නේ ඉතින් ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ඔයාලට මම කියලා දුන්නේ නෑ. උදාහරණ වල නම් තියෙනවා. භාණ්ඩ තොගයක් හරවා යෑම කියන උදාහරණ වල ඇති කවුන්ටද උදාහරණය 11 උදාහරණය බලන්න ණයට මිලදීගත් බඩු තොග නැවත ණය හිමියන්ට හරවා යැවීම ණය හිමි හර අපසු යවුම් බැරි කියන උදාහරණ තියෙනවා බලලා හදුපෑද කොට ඒ කියන්නේ ගැනුම් ගිණුම සාමාන්‍යයෙන් අපි බැර කරන්නේ නැහැ මම කියවනේ විකොනොම් ගිණුම ගැනුම් ගිණුම ප්‍රාග්ධන ගිණුමේ අඩුවීම ඒ ගිණුමේ ලියන්නේ නැහැ වෙනත් තැන්වල ලියන්නේ විකුණුම් වල අඩුවීම ආපසු යවුම් ගිණුමේ හර කරනවා ගැනුම් ශේෂයේ අඩුවීම ආපසු යවුම් ගිණුමට බැර කරනවා ප්‍රාග්ධන ගිණුමේ අඩුවීම ගැණිලි ගිණුමට හර කරනවා අපිට ඉස්සරහට ඒක හදා ගන්න පුළුවන්. ඒ අතරේ
මම අර කියමින් හිටිය කාරණේටම දාලා ප්‍රශ්නයක් අහලා තිබුණා. කෞශල්‍ය කියනවා සමාගම් වලදී වෙළඳ නාය හිමි වෙළඳ නාය ගති කියලා පාවිච්චි වෙනවා. එතකොට එතනදී ඒ නමම දාලා නාය ගති නාය හිමි භාවිතාකාරට කමක් නැද්ද කියලා. කමක් නැහැ පුතා. දැන් පාස් පේපර්ස් ගත්තම දැන් මම උසස් පෙළ කරන කාලේ තිබුණේ නාය ගති කියනම නාය හිමි කියනවා. ඊළඟට ටික කාලයකට එද්දි 2012ට වගේ තියෙනවා වෙළඳ නාය හිමි වෙළඳ නාය ගති කියලා. ඔයාලට මේ පේපර් එකේ තියෙන නම පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඊළඟට අවසානයේට එනවා දැන් ඔයාලගේ විෂය නිර්දේශයේදී එනවා වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. නමුත් ඒක බොහෝ වෙලාවට සමාගම් වලට ඒ කියන්නේ ප්‍රමිත වලට අදාළව තමයි අපි ඒකේ නම හිම පාවිච්චි කරද්දී සමහර තැන්වල දැන් ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ සමහර වෙලාවට ඔයාලට හම්බ වෙනවා නාය ගති නාය අපි නාය ගති නාය හිමි කියන එක සිලබස් එකේ පාවිච්චි කරනවා තවම. දැන් ඔයාලට පේපර් එකේ තියෙනවා නම් නාය ගති කියන නම ඔයාගේ උත්තරෙත් ඒ විදිහටම නම් වලට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි සමාගම් ගන්න බොහෝ වෙලාවට දැන් තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. අන්න ඒ තැනදී ඔයා ඒ නමම පාවිච්චි කරන්න ඕන ඔයාගේ උත්තරේ ලියද්දී. හරිනේ? හරි. පැය 12 ලිව්වා. ඊළඟට අපි යමු ඉස්සරහට. 1.15 ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ණය හිමියන්ගේ බාඩ ගත්තනේ. එයාලට මුදල් ගෙවන්න ඕනේ. ඇයි? මෙයා අපේ මුදල් බලාගෙන ඉන්නවා. මෙයා අපේ මුදල් බලාපොරොත්තුෙන් ඉන්නේ. අපි යන මුදල් ගෙවන්න ඕන. ඔන්න මුදල් ගෙවුවම මොකද වෙන්නේ? මුදල් ගෙවන්න කලින් හිතුව මේව. මෙයාගේ බාඩ ණයට ගත්තම මොකද උනේ? වගකීම මොකද උනේ? ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා. නේද? මෙයාට ගෙවන්න තියෙනවා කියලා බැඳීමක් ඇති කරගන්න. දැන් අපි යාට මුදල් ගෙවුවම මොකද වෙන්නේ? බැඳීමෙන් අපි නිදහස් වෙනවා. බලන්න විත්ත බලපෑම ණය හිමියට මුදල් ගෙවීම කොහොමද තියෙන්නේ? ණය හිමි වගකීම අඩු වේ. දෙක ඒ වගකීම අඩු වුණේ මුදල් ගෙවුව නිසා. එහෙනම් දෙවෙනි පැත්ත මොකද්ද බලපෑම? මුදල් ශේෂය අඩු වුණා. බලන්න වගකීම අඩු වුණා, මුදල්වත්කම අඩු වුණා. හදු ඩබල් එන්ට්‍රිය. වගකීම් අඩුවීම හර. එහෙනම් දින 1.15 මොන වගකීම් කිරීමද? ණය හිමි. 1.15 නේද? ඔව්. ණය හිමි කිරීම හර. ඒ වෙලේ මුදල් ගෙවුවම මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩුවීම බැර. එහෙනම් දෙවෙනි සටහන මුදල් ගෙවීම බැර. ඔන්න ඩබල් එන්ට්‍රිය. ණය හිමි හර මුදල් බැර. ණය හිමියට මුදල් ගෙවුවම 1.20 සේවක වටුප් ගෙවනවා 30000ක්. සේවකයන්ට වටුප් ගෙවනවා කියන්නේ සේවකයන්ගෙන් වැඩ අරගෙන එය වෙනුවෙන් ගෙවීම කිරීම. අපි කියනවා වියදමක් දරා මුදල් ගෙවීම. ආගේ උදාහරණ බලන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මේ උදාහරණෙකට තේරෙන්නේ නැතුව තියෙන සමහර අයට. අහුණා ලොග් වෙච්ච අයට. මේ බලන්න. 13 වෙනි උදාහරණය. වියදමක් දරා මුදල් ගෙවීම. ඒක තමයි අදාළ කරගන්න වෙන සේවක වැටුප් ගෙවීම කියන ගණන්වලට. වියදමක් දරා මුදල් ගෙවීමේදී මොකද වෙන්නේ? වියදම් වැඩි වෙනවා, මුදල්වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වුණාම වියදම් ගිණුම හර, මුදල්වත්කම අඩු වුණාම මුදල් ගිණුම බැර. දැන් අපේ සාකච්ඡා කරන ගණන්වලට ගියාම සේවක වැටුප් ගෙවීම. මම එතෙන්දී ඔයාලට දීලා තියෙනවා දිත්ත බලපෑම. මොකද මේවා ආරම්භයේදී හැමෝටම හදා ගන්න බෑ දිත්ත බලපෑම. ඒකයි මම උදව්වට එක දුන්නේ. වැටුප් වියදම වැඩි වේ, මුදල් වත්කම අඩු වේ. ඔන්න දිත්ත බලපෑම. වැටුප් වියදම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා නම් ඒ ගිණුමේ කොහෙද ලියන්නේ? අර පැත්තේ. වියදම් වැඩි වීම වියදම් ගිණුමේ හර පැත්තේ. එහෙනම් දින 1.20 වැටුප් ගිණුම හර. වැටුප් ගිණුම හර. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම අඩු වෙද්දී මුදල් ගිණුම බැර. එහෙනම් දෙවෙනි සටහන ලියනවා මුදල් ගිණුම බැර. වැටුප් හර මුදල් බැර. ඔන්න දිත්ත සටහන. ඊළඟට 1.25 හිමිකරු සිදු කළ මුදල් ගැනිලි 45000. මුදල් ගැනිලි. තමයි ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් රැගෙන යාම. එහෙම කරන්න පුළුවන් නේ. පුද්ගලයෙක්
ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඒ පුද්ගලයාගේ යැපීමට. මෙයා ව්‍යාපාරයක් ආරම්භ කරේ ඒ පුද්ගලයාගේ යැපීමට මුදල් හොයාගන්න. එතකොට මේ පුද්ගලයා ආරම්භ කරන විට සපයන මුදල් අපි කිව්වා ප්‍රාග්ධනය සැපීම කියලා. නේද? අයිතිකරු ව්‍යාපාරයට යොදවන මුදලට අපි කිව්වා ප්‍රාග්ධනය සපයන කියලා. එතකොට එයාට විටින් විට එයාගේ වැඩ සඳහා මුදල් ව්‍යාපාරයෙන් ගන්න අයිතිය තියෙනවා. ඒ ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් ගන්නවට අපි කියනවා මුදල් ගැනිලි කියලා. එහෙනම් ගැනිලි කරන්න පුළුවන් කාට විතරද? අයිතිකරුට පමණයි. අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල් ගැනිලි ලෙස සලකනවා. දැන් මේක වියදමක් වෙන්නේ නෑ ළම. දැන් අලුතෙන්ම ඉගෙන ගන්න එන අය O level පන්තිය කොමර්ස් කරන අය ගැනිලි වියදමක් ලෙස දකිනවා. ගැනිලි කොයි වෙලාවකවත් වියදමක් වෙන්නේ නෑ. ගැනිලි වියදමක් වෙනවා නම් අයිතිකරු දෙන මුදල් ආදායමක් වෙන්න ඕන නේද? අයිතිකරු දෙන මුදල මොකක්ද? හිමිකම. එහෙනම් අයිතිකරු මුදල් රැගෙන යාම හිමිකම. එහෙම නැත්නම් ප්‍රාග්ධනය අඩුවීමක් ලෙස අපි සලකනවා. මොකද්ද ප්‍රාග්ධනය කියන්නේ? නිර්වචනයේ තියෙනවා මම තාම ඔයාලට නිර්වචනය දුන්නේ නැහැ ප්‍රාග්ධනය. ධාරක අයිතිවාසිකම් සහිත ආයෝජකයන්ට ව්‍යාපාරේ වත්කම් වලින් ඇති ශේෂ අයිතිය අපි කියනවා හිමිකම කියලා. ඒක නෙමෙයි දැන් තාම නිර්වචන ගැන කතා කරන වෙලාවක් නෙවෙයි. හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය කිව්වම ඔයාගේ මනසේ තියාගන්න ඕන දේ මම කිව්වා. මොකද්ද? ආයතනය විසින් අයිතිකරුවාට ගෙවිය යුතු ණය ශේෂය. ආයතනය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය මුදල හිමිකම විදියට ඔයා ඔළුවේ තියාගන්න. දැන් එතකොට ආයතනය තියෙන මුදල් අයිතිකරු අරගෙන ගියාම මොකද වෙන්නේ? එයාට ගෙවන්න තියෙන ණයට ඒක හිලව් කරනවා. ඔයා තමයි ව්‍යාපාරය. ඔයා ළඟට අයිතිකරු වෙනවා. ඇවිල්ලා ඔයාගේ මුදලක් අරන් යනවා. එතකොට ඔයා මොකද පොතේ ලියා ගන්න ඕනේ? අයිතිකරු කොහොමද ගෙවන්න තියෙන ලෝන් එකක් ඒකෙන් අඩුවීමක් ලෙස ලියනවා. ගැනිලි ලෙස ලියනවා. හරි. ඊට බලන්න ප්‍රාග්ධනය අඩුවේ මුදල් වත්කම අඩුවේ. මොකටද? හිමිකරු සිදු කළ මුදල් ගැනිලි 45000 යද්දී ප්‍රාග්ධනය අඩුවේ. ප්‍රාග්ධනය හිමිකම කියලා මම මෙතන පාවිච්චි කරනවා. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම කියලා හිතන්නකො පොඩි වෙනසක් තියෙනවා මේකේ. ප්‍රාග්ධනයට වඩා හිමිකම කියන්නේ පුළුල් අර්ථයක් තියෙනවා. දැන් සකලසයි කරන අය දන්නවා හිමිකම කිව්වම ප්‍රාග්ධන ගිණුම් හා සංචිත ගිණුම් දෙකේ එකතුව නේද? ඉතින් සමාගම් වලදී ඉගෙන ගන්නවා කොටස් ප්‍රාග්ධන ගිණුම සහ ළඟට අදවාගත් කිව්වීම පොදු සංචිත වගේ සංචිත ගිණුම් ඉගෙන ගන්නවා. මේ දෙක එකතුව අපි කියනවා මොකද්ද? හිමිකම කියලා. හැබැයි මේ වෙලාවේදී අපිට ඒව ඕනේ නැහැ. ඒ නිසා මම දැන් ඔයාලට යෝජනා කරනවා ප්‍රාග්ධනය කියන්නේ හිමිකම කියන්නේ එක අර්ථයක් තියෙන එක වචනයක් සේසම් කරන්න කියනවා. හරි. දැන් හිමිකම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා. හිමිකම අඩුවීම හර හැබැයි ප්‍රාග්ධන ගිණුම හෝ හිමිකම් ගිණුම නෙමේ හර වෙනවා කියලා ලියන්නේ කවුද? ගැනිලි. මම කියවනේ විකුණුම් අඩුවීම විකුණුම් ගිණුමේ ලියන්නේ නැහැ. ගැනුම් වලින් ආපස්සෙ වුන් ගැනුම් ගිණුමේ ලියන්නේ නැහැ. ඒ වගේ ප්‍රාග්ධනය අඩුවීම අපි හර කරන්න ඕන. හිමිකම අඩුවීම හර හැබැයි හර කරන්නේ ගැනිලි ගිණුම. ගැනුම් නෙමෙයි ගැනිලි හර. දෙවනි බලපෑම ආයතනයේ මුදල් අඩු වුණා. එහෙනම් මුදල් ගිණුම බැහැ. ඔන්න ඩබල් එන්ට්‍රි. ජනවාරි 25. ගැනිලි හර මුදල් බැහැ. සමහර අයගේ වැරදි ඇති හදාගන්න. ඒ වැරදුන අය ඒ ගැන කලබල වෙන්න එපා. දැන් මම කිව්වා ආපසු යවුම් තන වරදින්න නැති බාණ්ඩ ගත්තම තොග ගිණුම හර කරලා ඇති ඒවා වරදින්න නැති වාගේ. දැන් මෙතන ගැනිලි කියලා ලියලා නැතුව ප්‍රාග්ධන ගිණුම කියලා ලියලා ඇති. ඒවා ගැන කලබල වෙන්න එපා. මම ඒවා ඔයාට වරද්දන්නව තමයි තනියම ගණන හදන්න කිව්වේ. මොකද කියලා දුන්නේ නැහැනේ. දෙවෙනි ගණන වරදුනොත් තමයි ප්‍රශ්නේ. දෙවෙනි ගණන හදද්දී හරියට හදන්න. 1.30 රුපියල් 50000ක් බැංකු ණය සඳහා ගෙවීම. රුපියල් 50000ක් ලෝන් එකට අපිට ගෙවනවා.
බැංකු ණය ගත්තා කවද්ද 1.5 ලක්ෂ 6ක බැංකු ණයක් ගත්තා 1.66 යන්නේ 1.6 තියෙනවා ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා මුදල් වත්කම වැඩි වේ බැංකු ණය වගකීම වැඩි වේ කියන 1.30 අර වගකීම අඩු වෙනවා මුදලු අඩු වෙනවා right බැංකුවට ආයතනයේ විසින් බැංකුවට ගෙවන්න තියෙන මුදල් කොටසක් ගෙවනවා එතකොට බැංකුවත් එක්ක තියෙන බැඳීමෙන් අපි නිදහස් වෙනවා වගකීම අඩු වෙනවා වගකීම් ගිණුම හර එහෙනම් මෙන්න බැංකු ණය ගිණුම හර දෙක ආයතනයට මුදල් ගෙවුව බැංකුවට මුදල් ගෙවුවම ආයතනයේ මුදල් අඩු වෙනවා එතකොට මුදල් කියන්නේ වත්කම අඩු වෙද්දී එනවා මුදල් ගිණුම බැ හරි දැන් ඔයාලා උත්තරේ බලන්න හරිද මම මෙන්න මේ කියන දින වලට අදාළ ගණනුරු හරි ගියා නම් ඔයා ගොඩක් හොඳයි බලන්න ජනවාරි 1 ජනවාරි 3 බෝඩ් එකේ ලියන්න ජනවාරි 1 ජනවාරි 3 ජනවාරි 5 ජනවාරි 15 ජනවාරි 20 30 මෙන්න මේ දිනවලදී සිදු වූ ගණනුරු 6 වා හට නේද බලන්න මේ 6 ඔයාට තියෙන මේ දිත්ත බලපෑම බලමින් කරන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ ඒවා අනිත් ඒවායි නේද පොඩ්ඩක් කර ගන්නම මාරුනේ 1 3 5 15 20 30 දවස්වලදී සිදු වූ ගණනුරු වල බලපෑම ඔයා හරියට ලියලා බලන්න ඒකත් අඳුර කෙනෙක් ඉන්නවා නම් මට කියන්න අපහාස ගන්න hina වෙන නෙමෙයි මේ කියන දිනවල ගණනුරු වැරදුණු කෙනෙක් ඉන්නවා නම් මට කියන්න ඉන්නවා කියලා හරි දැන් මම ඔන්ලයින් ඩිපොයිට් එක ඇතුළු තිබුණේ නැති නිසා මේ පළවෙනි ප්‍රශ්නේට අදාළ දෙවෙනි කොටසට යනවා රෝමනාංක 1 යටතේ තියෙන්නේ මෙන්න මේ සමීකරණය වත්කම් එකතු කිරීම වියදම් සමාන ප්‍රාග්ධනය වගකීම් ආදායම් රුපියල් 1000 වලින් කියලා පෙන්වන්න මේ පද පහ ඔයාගේ පොතේ ලියන්න දැන් accounting වලට CR පොතක් තියෙන්න ඕන බව දන්නවා සමහර අය මට homework එකවල තිබුණා A4 කඩදාසි වල හදලා ඒ කියන්නේ යාළුවගේ නෝට් එක තිබුණේ A4 කඩදාසි වල එහෙම කරන්න එපා මොකද ඔය කඩදාසි ටික තව ටික කාලයක් අපි තියාගන්න ඕනනේ එපා පුතා ලොග් අවුට් වෙන්න එපා මහේෂ් ඉන්න මම ඔයාට මම ඔයාලත් එක්ක හදනවා කවුරුත් ලොග් අවුට් වෙන්න එපා කියන්නේ හැදුවේ මේ තනි රූල් CR පොතක් තියාගන්න දැන් මේ පොතේ මේ පිටු එක මේ පද පහ ඇඩ් කරලා ලියා ගන්න පළවෙනි ගණන මා එක්ක හදමු කවුරුත් ලොග් අවුට් වෙන්න එපා හරි ලියලා තියෙනේද මම පොඩි වෙලාවකට එහෙනම් ස්ක්‍රීන් එකට ටියුට් එක ෂෙයා කරන්නම් ටියුට් එක ඉක්මනින් print out කරලා නැත්නම් අඩුතර මේ ටික ලියා ගන්න ඔන්න පළවෙනි ගණතුරුව තියෙනවා රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භීම දැන් මේක සමීකරණයේ දක්වන්න ඕනේ ඒකට ඔය දිත්ත බලපෑම කියන කොලම් එක ඇති බලන්න ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කළාම දිත්ත බලපෑම කොහොමද තියෙන්නේ මුදල් වත්කම වැඩි වේ ප්‍රාග්ධනය වැඩි වේ ඔන්න බලපෑම් දෙක ලක්ෂ 5ක් ව්‍යාපාරයට ආයෝජනය කළාම දිත්ත බලපෑමක් තියෙනවා මුදල් වත්කම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා කියනවා එහෙනම් මේක අපි පෙන්වනවා මෙන්න මේ විදිහට දිනවල යන කෙලවරින් 1.1 ලක්ෂ 15 යන දහස් වලින් බිඳුරක් කපලා 500 කොහෙද ලිව්වේ වත්කම් යටතේ එයි මුදල් වත්කමනේ වැඩි වෙන්නේ එහෙනම් වත්කම් තීරුවට ගත්ත මම
ලක්ෂ 5ක්. දෙවනි දිත්ත බලපෑම මොකක්ද? ප්‍රාග්ධනය වැඩි වී. එහෙනම් ප්‍රාග්ධනයට එකතු කරගන්න ලක්ෂ 5. මේ එකතු කිරීමේ ලකුණ ඕනනම් හරි. වෙන දේවල් ලියන්න බෑ. එකතු කිරීමේ ලකුණ ඕනේ වැඩි වෙනවා. ඔන්න පළවෙනි බලපෑම. 1.3 දෙවනි ගණිතය සිදු වෙනවා. අත්පිට විකුණුම් ආදායම 90000ක්. අත්පිට විකුණුම් 90000ක්. දිත්ත බලපෑම මොකද්ද? මුදල් වත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම වැඩි වෙනවා. දිත්ත බලපෑම බලාගෙන කරන්න. මුදල් වත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම වැඩි වෙනවා. එහෙනම් 90000ක් මුදල් වත්කම වැඩි වෙනවා කියන්නේ. ඒක වත්කම් යටතේ ලියා ගන්න. දෙවනි බලපෑම ආදායම් වැඩි වෙනවා. මෙන්න ආදායම් තීරුව තියෙනවා. ආදායම් වලට එකතු කරන්න 90000. අන්න ජනවාරි 3 ගන්න මේ තිත්ත බලපෑම. ජනවාරි 5 රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. ලක්ෂ 6ක බැංකු ණයක් ගන්නවා. දිත්ත බලපෑම බලන්න. මුදල් වත්කම වැඩි වේ. බැංකු ණය වගකීම වැඩි වේ. එහෙනම් ලියමු සමීකරණය. ජනවාරි 5 මුදල් වත්කම වැඩි වෙනවා. කීයක්ද? ලක්ෂ 6ක්. දෙක බැංකු ණය වගකීම වැඩි වෙනවා. මෙන්න වගකීම් තීරුව. ඒකට එකතු කරන්න ලක්ෂ 6ක්. ඔන්න බලපෑම ටික. 1.7 අත්පිට ගැනුම් ලක්ෂ 4ක්. අත්පිට ගැනුම්. දිත්ත බලපෑම බලන්න. තොග වත්කම වැඩි වේ. මුදල් වත්කම අඩු වේ. තොග වත්කම වැඩි වේ. වත්කම් වලට එකතු කරන්න ලක්ෂ 4ක්. මුදල් වත්කම අඩු වේ. එහෙනම් වත්කම් වලින් අඩු කරන්න ලක්ෂ 4ක්. සමාන ලකුණක් යොදා ඉස්සරයි. අන්න. තොග වත්කම වැඩි වුණා, මුදල් වත්කම අඩු වුණා. ජනවාරි 10 ණයට ගැනුම් රුපියල් 60000ක්. ණයට ගැනුම් 60000ක්. දිත්ත බලපෑම බලන්න. තොග වත්කම වැඩි වේ, ණය හිමි වගකීම වැඩි වේ. ණයට නෙගන්නේ. තොග වත්කම වැඩි වෙලා අනිත් පැත්තේ ණය හිමි වගකීම වැඩි වෙනවා. ලියමු. තොග වත්කම වලට පොඩ්ඩක් පැනලා ඉස්සරහට නේ. අන්න 60000ක තොග වත්කම වැඩි වුණා. දෙවනි බලපෑම ණය හිමි වගකීම වැඩි වෙන්නේ. ණය හිමි වගකීම වැඩි වීම මෙන්න වගකීම් තීරුව තියෙනවා. එතෙන්ට එකතු කරන්න 60. ජනවාරි 12 ආපසු යවුම් 10000ක් තියෙනවා. ඒ කිව්වේ ආපසු යවුම් කිව්වේ මොකද්ද? ණය හිමියන්ට භාණ්ඩ හරවා යැවීම. ණයට ගත්ත භාණ්ඩ වලින් කොටසක් ණය හිමියන්ට නැවත හරවා යවනවා. ආපසු යවුම්. මොකද දිත්ත බලපෑම? ණය හිමි වගකීම අඩු වෙනවා, තොග වත්කම අඩු වෙනවා. වගකීම අඩු වෙනවා 10000ක්. දිනය ලියන්න 1.12 වගකීම් වලින් අඩු කරලා පෙන්වන්න 10. දෙවනි බලපෑම මොකද්ද? තොග වත්කම අඩු වෙනවා. මෙන්න තොග වත්කම අඩු කරලා පෙන්වන්න. වත්කම් වලින් අඩු කරලා පෙන්වන්න. 1.15 ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ණය හිමියන්ට මුදලින් ගෙවනවා රුපියල් 20000ක්. බලන්න දිත්ත බලපෑම. ණය හිමි වගකීම අඩු වේ. දෙක මුදල් වත්කම අඩු වේ. මුදල් ගෙවුවම වගකීමෙන් නිදහස් වෙනවා. එහෙනම් දිනය ලියන්න 1.15 වගකීමෙන් අඩු කරන්න 20ක්. වගකීමෙන් අඩු කරන්න 20ක්. දෙක මුදල් වත්කම අඩු වේ. එහෙනම් මුදල් ශේෂයනුත් අඩු කරන්න 20ක්. 1.20 සේවක වැටුප් ගෙවනවා
30000. සේවකයන්ට වැටුප් ගෙවනවා 30000. දිත්ත බලපෑම බලන්න ටියුට් එකේ තියෙන දිත්ත බලපෑම. වැටුප් වියදම වැඩි වේ මුදල් වත්කම අඩු වේ. අද වැටුප් වියදම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. මෙන්න පෙන්නන විදිය. මෙන්න වේදන් තීරුව. වේදන් තීරුවට එකතු කරන්න 30. වන් එකතු කළා. මුදල් වත්කම අඩු වෙනකොට වත්කම් තීරුවෙන් අඩු කරන්න 30. අන්න ළමයි වැටුප් ගෙවුවා. වේදම් වැඩි වුණා ප්ලස් මාක් එක මයිනස් මාක් එක දැම්මා මුදල් වත්කම අඩු වුණා කියලා. 25 එනවා 25 හිමිකරු සිදු කළ මුදල් ගැනිලි රුපියල් 45000 අයිතිකරු සිදු කළ මුදල් ගැනිලි මොකද දිත්ත බලපෑම ප්‍රාග්ධනය අඩුවේ මුදල් වත්කම අඩුවේ ප්‍රාග්ධනය අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා මෙන්න ප්‍රාග්ධන ශේෂ්ඨය එතනින් අඩු කරන්න 45 දෙවනි බලපෑම මුදල් වලින් අඩු කරන්න 45 ජනවාරි 30 ජනවාරි 30 රුපියල් 50000ක් බැංකු ණය සඳහා ගෙවනවා බැංකු ණය වෙනුවෙන් 50000ක් ගෙවද්දි මොකද්ද වෙන්නේ සමීකරණය දිත්ත බලපෑම බලන්න බැංකු ණය වගකීම අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා එහෙනම් මෙන්න මම මුදල් වත්කමෙන් අඩු කළා 50ක් වත්කම් පැත්තෙන් අඩු කළා 2 වගකීම් පැත්තෙන් අඩු කළා 50ක් හරි මේ තමයි අපි ඉගෙනගත්ත අර ගණිතරු ගැන දිත්ත බලපෑම සමීකරණේ දැක්වීම හරිද මේක අපිට සමීකරණයක ගණිතරු දැක්වීම එකවර අල්ල ගන්න අමාරුයි ඒකයි මම ඔයාලගේ ටියුට් එකට පළවෙනි ප්‍රශ්න කිහිපයට දිත්ත බලපෑම වගුවක් වශයෙන් වගේ ටියුට් එකට ඇතුළත් කළේ එතකොට ඔයා ගෙදරදී ගණන් හදද්දී ගණිතරුව කියවන්න ඊට අදාළ දිත්ත බලපෑම බලන්න ඕන. ටියුට් එකදී බලන්නනේ. මේක බලමින් තමයි සමීකරණයට ගණන වාර්තා කිරීම කරන්න ඕනේ. හරි. දැන් පන්ති වුණා මම හෝම්වර්ක් එකක් කරන විදිය කියනවා. ඒ නිසා කවුරුත් ලොග් අවුට් වෙන්න එපා. එනවා 10යි නේ. අපි මෙහෙම කරමු. දැන් අපිට තියෙනවා ලෙජරේ ගණන වාර්තා කිරීම කරන්නේ. පළවෙනි ප්‍රශ්නට අදාළව තියෙනවා ගණන ලෙජරේ පිටපත් කරන්න. ඒකට අපිට ඕන වෙනවා ලෙජර් ගිණුම්. ලෙජර් ගිණුම් රූල් කරගන්න වාට වෙලාවක් දෙන්නම්. මම පන්තිය නැත්තම් පොඩි වෙලාවකට දැන් ඉන්ටර්වල් එකක් දෙන්නම්. ඔයාලගේ CR පොතේ දැන් මම මේ කියන වැඩේ කරන්න ඕන. දැන් මේක හරිය නේද හැමෝම ලියලා ඇති. CR පොතේ දැන් පිටුවක් සමීකරණය ලියලා ඉතුරු වෙච්ච කොටස මම ගන්න. දැන් මේක මගේ CR පොත නම. මම මෙහෙම පිටුව නමනවා. එතකොට සමානව මේ කොලේ දෙකට බෙදා ගන්න පුළුවන්. එතකොට මට වම් පැත්තේ දකුණු පැත්තේ අලු දෙකක් ලැබෙනවා සමානව වෙන් වෙනවා. ඒ පිටුවේ දැන් මෙන්න මගේ පිටුව මෙන්න මගේ නැමුම් රේඛාව පිටුවේ මේ කෙළවරේ ඉඳලා මෙන්න මේ කෙළවරට අස්සන්න ඉරි අදින්න අඩුල පාවිච්චි නොකර මේ විදිහට ගිණුම් රෝල් කරනවා. එතකොට ඔයාලට එක ගිණුමකට 15ට මුදල් ගණන ගොඩක් නෑ නේද? එක ගිණුමක් විතරක් සාමාන්‍යයෙන් රෝල් 8ක් විතර ගන්න. එක ටී ගිණුමක් 5ට රෝල් 8ක් විතර ගන්න. අනිත් ගිණුම් වලට 5ට රෝල් 5ක් තිබුණම හොතටම ප්‍රමාණවත්. කියන්නේ මුදල් ගණන කිහිපයක් තියෙනවා. එක මුදල් ගිණුමට රෝල් 8ක් 5ට ඉඩ ගන්න. අනිත් හැම ගිණුමකම රෝල් 5ක් යන වැඩිත් එක්ක. ඒ විදිහට රෝල් කරගන්න. ගිණුම් කීයක් ඕන වෙයිද? ගිණුම් අපි 10ක් රෝල් කරගන්න.
රූල පාවිච්චි නොකර. ඒවත් රූල් කරගෙන ඒ කියන්නේ එක්කෙනෙක් ගිහිල්ලා. දැන් වෙලාව 10ට 10යි. 10යි 30ට පන්තියට ලොග් වෙන්න. මේ පාවිච්චි කරපු ලින්ක් එකෙන් මම දැන් මීටින් එක එන් කරන්නම්. දැන් මීටින් එක එන් කරන්නේ නැහැ. මම මෙහෙම මීටින් එක තියනවා. ඔයාලට ලොග් අවුට් වෙන්න පුළුවන්. ලොග් අවුට් වෙලා ෆෝන් එක charge කරගන්න පුළුවන්. 10යි 30ට හරියටම පන්තිය පටන් ගන්නවා. ඒ වෙලාවට පන්තියට එන්න. දැන් පුළුවන් ඔයාලට ලොග් අවුට් වෙලා වැඩේ කරගන්න. හරි. දැන් මම අපි සාකච්ඡා කරමින් ඉන්න පළවෙනි ප්‍රශ්නය ලෙජරේ වාර්තා කරන්න යන්නේ. මම ඔයාලට ඉන්ටර්වල් එක දෙන්න කලින් කිව්ව ආකාරයට ගිණුම් රෝල් කරලා තියෙනවා. දැන් මම මගේ බෝඩ් එකේ ගිණුම් 3ක් මේ වනට රෝල් කරගත්තා. දැන් ගණුදෙනු ලෙජරේ වාර්තා කරද්දී අපට ගණුදෙනුව දිත්ත බලපෑම ඒ අනුව දිත්ත සටහන ගොඩනගන්න පුරුව හදා ගන්න ඕනේ. ඒ වගේමයි ඊට කලින් ඔයාලට මම කිව්වනේ පන්ති මැදට කිව්වනේ හෝම්වර්ක් එකක් වෙනවා කියලා. ඒක දැන් කොහොමද කරන්න කියලා කියන්න. ඔයාට අර උදාහරණ 17 හොඳට බලා ගන්න ඕන. කොහොමද උදාහරණ 17 බලන්නේ? දැන් මෙන්න මේ උදාහරණ 17 ඔයාට ගණුදෙනුව දිත්ත බලපෑම දිත්ත සටහන කියන අංග 3ම තියෙනවා බලා ගන්න. එතෙන්දී ඔයා මුලින්ම කරන්න ඔය දිත්ව සටහන කියන වගුව වහගන්න. එතකොට ඔයාට ගණුදෙනුව හා දිත්ත බලපෑම කියන කොටස විතරයි පේන්නේ. දිත්ත සටහන තව කොලයකින් වහන්න. වහලා දැන් මේ කොටස ඔයාලට පේන්නේ නැහැ. මම highlight කරපු කොටස ඔයාලට පේන්නේ නැහැ. ඔයා ගණුදෙනුව කියවන්න. මුදල් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. එහෙම ගණුදෙනුවකදී මොකක්ද ඇතිවන දිත්ත බලපෑම කියලා දෙවෙනි වගුව බලන්න. මුදල් යොදද්දී ව්‍යාපාරයට මුදල් වත්කම වැඩි වෙනවා. 2 ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේ දිත්ත බලපෑමට අදාළ දිත්ව සටහන ඔයා හිතින් කල්පනා කරන්න. මොකද්ද දිත්ව සටහන? වත්කම් වැඩි වෙනවා නම් වත්කම් හර එහෙනම් මුදල් ගිණුම හර. ප්‍රාග්ධනය වැඩිවීම බැර එහෙනම් මුදල් හර ප්‍රාග්ධන බැර. ඒකද ඔයා හිතපු උත්තරේ ගැලපෙනවද කියලා අර කොලේ පොඩ්ඩක් පහතට අරගෙන උත්තරේ බලන්න. ඒ විදිහට ඔයා වාර 3ක් විතර මේක කරන්න. දැන් මම ඉගෙන ගන්නවා මේ කොටස මම කරන්නේ දැන් ඔන්න මට තියෙනවා 4 වෙනි ගණුදෙනුව බලන්න. මම මේ සම්පූර්ණ කොලම් එකම දැන් මට ගණුදෙනුව තියෙනවා ඊළඟට මැද තියෙනවා දිත්ත බලපෑම මම දිත්ත සටහන වහගත්තා. 4 වෙනි එක බලනවා ණයට විකුණුම් ආදායමක් ලැබීම. ණයගැති වත්කම වැඩි වේ විකුණුම් ආදායම වැඩි වේ. ණයගැතියෝ කියන්නේ වත්කමක් එහෙනම් ණයගැති හර වෙන්න ඕන. විකුණුම් කියන්නේ ආදායමක් වැඩි වීම බැර එහෙනම් ණයගැති හර විකුණුම් බැර. මම කොලේ පොඩ්ඩක් පහතට අරගෙන බලනවා මම හිතපු උත්තරේ තියෙනවද කියලා. ඒ විදිහට වහගත්ත කොලේ පොඩ පහතට ගත්තම ඔයාට අදාළ උත්තරේ බලා ගන්න පුළුවන්. උත්තරේ හිතින් මෙඩි කරලා පසු. ඒ විදිහට ඔයා මේක වාර 3ක් විතර කරද්දී ඒ කියන්නේ ඔයාට ගණුදෙනුවක් දකිනවා ඊළඟට ඊට අදාළ දිත්ව බලපෑමක් දකිනවා. ඒ දකිමින් ඔයා දිත්ව සටහන ගෙස් කරනවා. ඒ හැම උදාහරණයක්ම හරි ගියාට පසුව අද අපි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කළා. ඒ පළවෙනි ප්‍රශ්නේ දිත්ව සටහන මේ විදිහට ඔයා තනියම ගෙස් කරන්න ඕන. එහෙම කලින් පසුව දැන් ඒක කරන්න වාර 3ක් විතර ගත වෙයි සමහර අයට. ඉතින් ඒක වාගේ ධාරිතාවයක් වෙනස්. තව කෙනෙකුට ගණුදෙනුවත් බලලා දිත්ත බලපෑමක් බලලා දිත්ත සටහන හදා ගන්න එක පස්වෙනි වතාව තමයි හරියනවා වෙන්න පුළුවන්. කරන්න. හරියනතුරු කරන්න. ඒ වැඩේ කරද්දී වට උදව්වක් විදියට අර පද පහේ සමීකරණය ලියා ගන්න ඔයාලට පේන තරම්. ඔය ටියුට් එකේ උඩින් මොකද්ද? වත්කම්
වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම. මේක ලියනවා. ලියලා වැඩිවීම අර අඩුවීම බැර. මෙයාලගේ වැඩිවීම බැර අඩුවීම හර. මේ කතාව ලියා ගන්න ඕන. ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න උඩින්. ඒක බලමින් තමයි ඔයා දිත්ත සටහන හදා ගන්න ඕන. එහෙම දැන් ඔයාට ගන්ධරුවක් දිත්ත බලපෑමක් කියන කොටස් දෙකම බලාගෙන දිත්ත සටහන හදාන්න පුළුවන් වුණානේ. ඊයින් පසුව ඔයා දිත්ත බලපෑමක් කොලයකින් වහන්න. මේ සත්‍ය ඔයාලා වැඩ කරන්න තියෙනවා. ඔයාට දැන් පේන්නේ ගන්ධරුව විතරයි. අර වැඩ හොඳට කරන්න ඕන. කලින් කිව්ව විදිහට දිත්ත බලපෑම් බලමින් මේ සමීකරණයේ උදව්වත් අරගෙන දිත්ත සටහන ගොඩනැගීම ඔයා පුළුවන් විදිහට කරන්න. කෙනෙකුට එක වතාවකින් තව කෙනෙකුට වාර දෙකකින් තව කෙනෙකුට වාර 5-6කින් එච්චරම යන්නේ නැහැ අනිවාර්යයෙන් පුළුවන් වෙනවා. පුළුවන් විතර කරලා ඊට පස්සේ දවසක් විතර විවේක අරගෙන ලබන සල්සමද ඔන්ලයින් පන්තිය කලින් වෙන්න ඕන මේ වැඩේ පුළුවන් වෙන එක. ඔයා ගනුදෙනුව විතරක් පේන්න තියාගෙන දිත්ත බලපෑමක් දිත්ත සටහන දෙකම කොලයකින් වහගන්න. දැන් ඔයාලට පේන්නේ ගනුදෙනුව විතරයි. ඔයා දිත්ත සටහන උපකල්පනය කරන්න ඕන. ඒ මට්ටමට ප්‍රැක්ටිස් කරන්න. දැන් ඉවසීම තියෙන්නත් ඕන මේ වැඩේ කරද්දී. එක සැරයක් කළා දෙසරයක් කළා අයියෝ මට නම් බෑ සෙට් වෙන්නේ නෑ කියලා අඬාගෙන යන්න එපා. හරිද? අර දැන් කාටුන් චිත්‍රවල දකින්නේ නේද? ඒ කියන්නේ කෙනෙක් පතලක් කැණීම් කරගෙන යනවා ගොඩක් දුරට ආරම අනේ තවත් මැණික් නෑ කියලා යනවා. ඊට පොඩ්ඩක් පහලින් තමයි මැණික තියෙන්නේ. මැණික ළඟටම ගිහිල්ලා පතල් කැණීම නතර කරලා යනවා. තා පොඩ්ඩක් කැණීම් කළා නම් මැණිකත් පහු වෙනවා. අර ඒ වගේ ඔයා ප්‍රැක්ටිස් කරලා ඊළඟ වතාව සමහර විට වට හරියනවා. මේකක් උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් ඔයා කම්මැටි වෙලා වැඩේ අතහැරලා දානවා. එහෙම වෙන්න බෑ. ඉවසීම තියෙන්න ඕන. කෙනෙකුට වතාවකින් දෙවතාවකින් මේ වැඩේ අල්ල ගන්න පුළුවන්. තව කෙනෙකුට ඒකට වැඩි වාර ගාණක් ගත වෙයි. ඒක ඔයාගේ කර්මය නෙමෙයි, ඔයාගේ දෛවය නෙමෙයි. ඒ වගේ ධාරිතාවය. හැබැයි මොන ධාරිතාවයකින් හිටියත් මේ වැඩේ අල්ලගත්තට පස්සේ ඉස්සරහට ටික චර අමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කලින් කොමර්ස් කරලා නැද්ද? අවුරුදු ගානකින්ද කොමර්ස් වලට ආවේ ඒක අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ මූලික කොටස් ටික නම් හොඳට අල්ල ගන්න ඕනේ. ඒක මම හැම දවසකම මේක මතක් කරන්නේ. මූලික කොටස් ටික බාගෙට වගේ ටච් කරලා ඉස්සරහ පාඩම් වලට ගියොත් ඔයා අනිවාර්යයෙන්ම උසස් පෙළ අතාරිනවා. පෝස්ට් කරන්නේ. කවුන්ටින් කරලා ආස වෙන්නේ නැහැ. හැබැයි මේ මූලික කොටස් ටික හරියට අල්ලගත්තොත් අනිත් පාඩම් වලදී මට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මං අත්විඳපු දෙයක්. මගේ ගෝලයන්ගේ මං දැක්කපු දෙයක්. අඬාගෙන පන්ති ඉවර වුණාම අඬාගෙන නවතින්නේ සර්. ගෙදරින් බල කරන නිසායි මම මේ කොමර්ස් කරන්නේ මට නම් තේරෙන්නේ නැහැ සර්. මට බෑ සර් මේක කරන්න. කොහොමද මට පාඩම් කරන්න කියලා ටියුට් එක එහෙම මේසට අතෑරලා අඬපු ළමයි මගේ ඉස්සරහා හිටියා. හැබැයි යාළුවට මේ වගේ අර සිම්පල් මෙතොලොජි එකකින් බේසික් ටික අල්ලලා දුන්නට පස්සේදී යා ආසාවෙන් වැඩ කරගෙන යනවා. මට අර වීඩියෝ කරගෙන තියාගන්න බැරි වුණා. ඔබ එදා හිටියේ මෙහෙම නේද? අද කොහොමද ඉන්නේ කියලා සමාගම් කරන හදද්දි ඉතින් අහුවම අතක නේද පළවෙනි දවස්වල අඬාගෙන ආව කිව්වම ඉතින් ලැජ්ජාවෙන් hina වෙනවා. මේ වගේ බොරු අතිශයෝක්ති නෙමෙයි. කොහොමත් මටත් O level කරන කාලේ මේ විෂය අපහසුයි. O level කරන කාලේ. ඊළඟට O level ටීචර් මගේ ළඟට ඇවිල්ලා මෙන්න මේ වාක්‍ය ටික ලියලා දුන්නා. මම උගන්වන්න මම කොමර්ස් වලට ආස කරන්නේ හේතුවත් ඒක. මට උගන්වපු ගුරුතුමිය මතක් කරන්න ඕන කේ.කේ.එස් මංගලිකා ගුරු මහත්මිය. දැන් තුමිය විශ්‍රාම ලැබලා අම්මාතර ප්‍රදේශයේ සතුටින් ජීවත් වෙනවා. ඉතින් මම නිතර කතා කරනවා මොකද මම ගරු කරන චරිතයක්. මොකද මට කොමර්ස් එපා වෙලා තිබුණේ. මගේ O level term test paper එක 100න් 51යි ලකුණු. 100න් 51. ලකුණු 50ක් වෙන් කළා ව්‍යාපාර අධ්‍යයනය අර BS වගේ පාඩම් කරන්න තියෙනවා. එතෙන්ට තියෙනවා 50න් 48ක්.
පාඩම් කරන කොටස් වලට ටර්ම් ටෙස්ට් එකට 50න් 48යි. ඉතිරි 50 ගිණුම් කරන එක. මුදල් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම විතරයි පුළුවන් උනේ. ඒකට 50න් 3යි අනිත් හැම එකක්ම වැරදි. හැම දිත්ත සටහනක්ම වැරදි. අයිතිකරු මුදල් දෙවුව මුදල් හර ප්‍රාග්ධන කියන විතරයි මට පුළුවන්. CM 51යි ටර්ම් ටෙස්ට් එක. මම ඔළුවට අත ගහගෙන කල්පනා කර ඉස්සරහ පේන දැන් ටර්ම් ටෙස්ට් පේපර් එක ආවා. ටීචර් මගේ ළඟට ඇවිල්ලා පන්ති ඉවර වෙලා රුවන් පුතා ඔයා මේ දිත්ත සටහන් ගොඩනගීමනේ වරද්දලා තියෙන්නේ. ඇයි දරුවෝ කියලා දුන්නේ නැද්ද කියලා මගේ පුතා අරගෙන උඩ මාජින් එකේ වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම් ලියලා මෙන්න මේ විදිහට ලියලා දුන්නා. පුතා මේකත් එක්ක දිත්ත සටහන් ගොඩනගන්න හිතන්න කියලා කරුණු දෙක තුනක් උදාහරණට අරගෙන දිත්ත බලපෑම මට පුළුවන්. දිත්ත බලපෑම දිත්ත සටහනත් එක්ක ලින්ක් කරගන්න තමයි මට පැහැදිලි කමක් තිබුණේ නැත්තේ. සමහර අය දැන් විකුණුම් වැඩි වුණාම ඒකත් විකුණුම් ගිණුමට හර කරන. ඒ කියන්නේ හැම ගිණුමක්ම විකුණුම් වැඩි වීමත් විකුණුම් ගිණුමට හර. ඊළඟට බැංකු ණය ලැබීමත් බැංකු ණය ගිණුමට හරන්නේ වගේ වැඩි වීම හර අඩු වීම බැර වගේ කතාවක් මගේ ඔළුවට ගිහිල්ලා තිබුණා. හැම ගණනකම මුදල් ගිණුම ලියන්න ඕන වගේ චිත්‍රයක් මට තිබුණේ. ඉතින් ඒක ක්ලියර් වුණේ මේකේ. මේ මගේ අත්දැකීම. ඉතින් එතනින් එහාට මාව නවත්තන්න බැරි වුණා. ඉතින් එහාට ඊළඟ අවුරුද්දේ ඊළඟ වාරේ මම හිතන්නේ මම සෙකන්ඩ් ටර්ම් එක කරවත් 10 ඉස්සරේ ඊළඟ වතාවේ මම ලකුණු 90 ගණනකට ගියා. ඊට පස්සේ මම තමයි O level ක්ලාස් එකේ කොමර්ස් වලින් වැඩිම ලකුණු වැඩිම කලර්ස් පෙන්වන ළමයා. ඒකෙන් ආපු ගැම්මත් එක්ක මට වඩා අඩු රිසල්ට්ස් තියෙන අය බයෝ කරන්න මැත්ස් කරන්න යද්දි මම කොමර්ස් ක්ලාස් එකේ නතර වුණා. අර O level ටීචර් මගෙන් අහුවා නැයි මෙච්චර රිසල්ට් එකක් තියාගෙන. එයටයි B එකයි C එකයි. මගේ ප්‍රතිඵල එයටයි B එකයි C එකයි. B භූගෝල විද්‍යාව C චිත්‍ර. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් තියාගෙන ඇයි රුවන් මැත්ස් කරන්න ඔයාලට පුළුවන් නේ මැත්ස් කරලා ඉංජිනේර් කෙනෙක් වෙන්න කියලා O level ටීචර් මගෙන් අහුවා. මම කිව්වා ටීචර් නිසා තමයි මම කොමර්ස් කරන්නේ. ඒ කියන්නේ ඒ ආසාව හැදුනා. ඉදා ඉඳලම ජීවිතේ කවුන්ටින් එක ගත වුණා. හරි ආසයි මේ ලොජික් එක අල්ලගන්න. අල්ලගන්න හරිම ආසාවෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. නිසා මම කරපු දේවල් බොහොම අඩුයි. හැබැයි මට අර බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා මම O level A level එහෙම හදාගෙන ආව නිසා මට ඒක පුළුවන්. ඉස්සතහන් ටික හදාගෙන ආවා. ඉතින් දැන් මායික් ඉගෙන ගන්නවා නම් මම කියන දේ කරන්න. ඉතින් ඔයාලට එතකොට තේරෙනවනේ මම වැරදිලා ඉගෙන ගත්ත කෙනෙක්. හැම දෙයක්ම හරි ගියේ නෑ එකවර. මමත් වැරදි කරලා ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා ඔයාලට වරදින තැන් ගැනත් මට පොඩි ඉවක් තියෙනවා. ඒවා හදාගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්නත් මට හැකියාවක් සුදුසුකමක් තියෙනවා. මොකද මගේ වැරදි මම හදාගත්තා නම් මම අවුරුදු ගණන් ඉගෙනවීම කළා නම් මුකුත්ම දන්නේ නැති ළමයිට උගන්වලා තියෙනවා නම් ඇයි වාට මේ වතාවේ බැරි? නිසා වාට ඔයා විශ්වාස කරන්න පුළුවන්. මේක වර්ධා ගන්න පුළුවන් කියලා. හරිනේ? එහෙනම් අර කිව්ව හෝම්වර්ක් එක අනිවාර්යයෙන්ම රෙකෝඩින් බලන අය ඊළඟ රෙකෝඩින් එකට යන්න. කලින් බලා කරගන්න ඕන ඔන්ලයින් පන්ති යන අය. ඉත බලපෑම බලාගෙන දිත්ත තහන ගොඩනගීම තනියම ප්‍රැක්ටිස් කරලා අරන් සල්ලට එන්න ඕන. හරි. ඒ කතාවෙන් පසුව දැන් යනවා ලෙජරේ ගණුදු වාර්තා කරන්න. පළවෙනි ගණුදෙනුම ජනවාරි 1 සිදු වෙන්නේ රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භීම. දැන් ඔයාලට දිත්ත බලපෑමක් තියෙනවා. දිත්ත සටහනක් ඔයාලා ලියාගෙන තියෙනවා. ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කරනවා. මොකද වෙන්නේ? දැන් ටියුට් එක බලන්න එපා. මුදල් වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අයිතිකරුට ගෙවන්න තියෙනවා කියලා ලියනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා කියලා. මුදල් කියන්නේ වත්කමක් වැඩි වීම හර අර ලොකු ගිණුම රූල් කරන්න කිව්වා. එක නම් කරගන්න මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම. මෙන්න මේ කෙලවරේ නිරේ ගෑවෙන විදියට ලක්ෂ 5 ලියන්න. 500. 500 ලියන්න. දිනේ ලියන්න එහා කෙලවරින්. එහා කෙලවරින් දිනේ ලියන්න 1.1. දෙවනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වෙනවා. බලන්න. ප්‍රාග්ධනය වැඩි වීම බැර. ඔයා පොතේ ලියාගෙනත් ඇති ප්‍රාග්ධන ගිණුම බැර කියලා. තව ගිණුමක් නම් කරගන්න ප්‍රාග්ධන ගිණුම.
ප්‍රාග්ධන ගිණුම. මෙයා බැර කරන්න දිනය මේ කෙලවරෙන් ලියන්න 1.1. මැද හිස්තනක් කියලා එහා කෙලවරෙන් ලියන්න ලක්ෂ 5ක්. ඔන්න. මුදල් හර කරා ප්‍රාග්ධන ගිණුම බැර කරා. දැන් මේ ගිණුම් දෙක සම්බන්ධ කරන්න ඕන. දැන් මෙතන බැලුවොත් මුදල් ගිණුම ජනවාරි 1 වෙනිදා ලක්ෂ 5කින් හර වෙනවා. එයා හර වෙද්දි කවුද බැර වුනේ? ඒ බැර වුණ කෙනාගේ නම මෙතන ලියන්න. මොකක්ද ලියන්නේ? මුදල් ගිණුම මේ හර වෙලා තියෙන්නේ. බැර වුනේ කවුද? ප්‍රාග්ධන ගිණුම නේද? එහෙනම් මෙතන ලියන්න බැර වෙන කෙනාගේ නම ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමට එන්න. ප්‍රාග්ධන ගිණුමේ ජනවාරි 1 වෙනිදා 500ක් බැර වුණා. ප්‍රාග්ධන ගිණුම බැර වෙද්දී කවුද හර වෙන්නේ? හර වුණ කෙනාගේ නම ලියන්න. කවුද හර වෙන්නේ? මුදල්. එහෙනම් මෙතන විස්තරයට ලියනවා. මුදල්. ඔන්න ළමයි. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර වුණා. හරි. ඊළඟට යනවා මම ජනවාරි 3 වෙනිදා සිදුවන ගනුදෙනුව බලන්න. ජනවාරි 3 වෙනිදා සිදුවන ගනුදෙනුව තමයි අත්පිට විකුණුම් ආදායම 90000. බලන්න දිත්ත බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා විකුණුම් ආදායම වැඩි වෙනවා. දිත්ත සටහන මොකද්ද? වත්කම් වැඩි වෙද්දී වත්කම් ගිණුම හර මොන වත්කම් ගිණුමද? මුදල් වත්කම් ගිණුම. එහෙනම් මම මුදල් ගිණුමේ ජනවාරි 3 90ක් හර කරනවා. ඔන්න මුදල් ගිණුම හර. ඒකෙදි බැර වෙන්නේ විකුණුම් ගිණුම නේද? ආදායමක් නේ වැඩි වෙන්නේ දෙවනි බලපෑම. ආදායමක් වැඩි වෙන විට ආදායම් ගිණුම බැරි. එහෙනම් මොන ආදායම් ගිණුමද? විකුණුම් ආදායම් ගිණුම. ආරම්භ කරන්න රෙජරේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම කිව්වත් ඇති. එයා බැර කරන්නේ. දිනය කෙලවරින් ලියන එහා කෙලවරින් ලියනවා 90. ඔන්න ළමයි. මුදල් හර වුණා විකුණුම් බැර වුණා. දැන් මුදල් ගිණුම හරවන විට බැර වෙන්නේ කවුද කියලා ලියනවා මෙන්න මෙතන. කවුද බැර වෙන්නේ? විකුණුම් නේද? එහෙනම් මුදල් ගිණුමේ ලියනවා බැර වෙන කෙනාගේ නම විකුණුම්. විකුණුම් ගිණුම බැර වෙනවා. විකුණුම් ගිණුම බැර වෙන විට හර වෙන කෙනාගේ නම මෙතන ලියනවා. හර වෙන්නේ මුදල්. ලියන්න විස්තරයට මුදල් කියලා. ඔන්න ළමයි. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියන එක තමයි මේ විස්තරය ලියනවා කියලා කරන්නේ. හර වෙන ගිණුමේ ලියනවා බැර ගිණුමේ නම, බැර වූ ගිණුමේ ලියනවා හර වූ ගිණුමේ නම. ජනවාරි 5. ජනවාරි 5 රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. බැංකු ණය මුදලක් ගත්තම දිත්ත බලපෑම තියෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා, බැංකු ණය වගකීම වැඩි වෙනවා. මුදල් ගිණුම හර බැංකු ණය කියන්නේ වගකීමක් වැඩි වෙන විට වගකීම් ගිණුම බැහැ. එහෙනම් මට මුදල් ගිණුම තිබෙනවා. ඒක මං හර කරගෙන ඉන්නවා. දිනය 1.5 ලක්ෂ 6ක්. මුදල් ලැබෙද්දී මුදල් ගිණුම හර ලක්ෂ 6ක්. මම දැන් ලෙජරේ තව ගිණුමක් ආරම්භ කරන්න ඕන. ඒකේ නම බැංකු ණය ගිණුම. මේක වගකීම් ගිණුම. වගකීම් ගිණුමක වැඩිවීම බැර. එහෙනම් දිනය ලියනවා බැර පැත්තේ 1.5. වටිනාකම ලියනවා ලක්ෂ 6ක්. ඔන්න. මුදල් හර බැංකු ණය මෙතන විස්තරයට මොකද්ද ලියන්නේ? එතන ලියන්නේ බැර වෙන කෙනාගේ නම. නෑ ලියනවා මෙතන බැංකු ණය කියන විස්තරය ලියනවා. බැංකු ණය ගිණුමේ ලියනවා මොකද්ද?
හර වෙන කෙනාගේ නම මුදල් කියලා විස්තරේ. ඔන්න ඩබල් එන්ට්‍රි. මුදල් හරවෙන්නේ නැහැ. 1.7 අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 4ක්. අත්පිට ගැනුම්. දිත්ත බලපෑම බලන්න. තොග වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. තොග වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. ඩබල් එන්ට්‍රිය තොග වත්කම වැඩි වුණාට අපි තොග ගිණුම නෙමෙයි හර කරේ ගැනුම් ගිණුම. එහෙනම් මම ලෙජරේ තව ගිණුමක් නම් කරගන්නවා. ගැනුම් ගිණුම. ඒක තමයි තොග වත්කමේ වැඩිවීම ලියන ගිණුම. මේක වත්කම් ගිණුම. මේක වත්කම් ගිණුම. ගැනුම් ගිණුම හර වෙන්නවා 1.7 4 ලක්ෂයක්. අන්න. බැර වෙන්නේ කවුද? මුදල්නේ. බලන්න. තොග වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් නම් වත්කම් අඩු වීම බැර එහෙනම් මුදල් ගිණුමට යනවා බැර කරනවා. දිනය යන්න බැර පැත්තේ උඩම රූලේ. උඩම රූල දිනය යන්නේ 1.7. බැර කරන අගේ යන්න ලක්ෂ 4ක්. එතකොට මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ගැනුම් ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. ඔන්න. ගැනුම් හර මුදල් බැර ලක්ෂ 4ක්. ගැනුම් ගිණුම හර කළා මුදල් ගිණුම බැර කළා. 1.10 ණයට ගැනුම් 60000. ණයට ගැනුම්. ඒකේ මුදල් ගෙවන්නේ නැතිව භාණ්ඩ මිලදී ගන්න. බලන්න දිත්ත බලපෑම තොග වත්කම වැඩි වෙනවා. ණය හිමි වගකීම වැඩි වෙනවා. තොග වත්කම වැඩි වුණාම හර කරනවා කිව්වේ ගැනුම් ගිණුම ඒක දැනටමත් තිබෙනවා. මුදල් ගෙවා මිලදී ගත්තත් ණයට මිලදී ගත්තත් තොගේ වැඩිවීම හර කරන්නේ ගැනුම් ගිණුම. ණයට ගැනුම් ගිණුම අත්පිට ගැනුම් කියලා දෙකක් නේ. ඒ අනුව දිනය 1.10 නැවත ගැනුම් ගිණුම හර වෙනවා. 60ක්. 60ක් හර වෙනවා. තොගේ ගත්තේ 60000ක් නේ. දෙවනි බලපෑම. ණය හිමි වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර. එහෙනම් මම ආරම්භ කරන්න ඕන තව එක ගිණුමක්. ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම ආරම්භ කරනවා. එයා බැර. දිනය 1.10 කෙලවරින් ගිණුම 60ක්. අන්න. ගැනුම් හර ණය හිමි බැර. දැන් මොකද්ද කරන්නේ? විස්තරය ලියනවා. ගැනුම් ගිණුම ලියනවා. බැර වෙන කෙනාගේ නම ණය හිමි. ණය හිමි ගිණුම ලියනවා කවුද හර වෙන්නේ කියලා. හර වෙන කෙනාගේ නම ලියනවා. ගැනුම්. ගැනුම් හර ණය හිමි. 1.12 ආපසු යවුම් රුපියල් 10000. ආපසු යවුම්. බලන්න දිත්ත බලපෑම ණය හිමි වගකීම අඩු වෙනවා. 2 තොගවත්කම අඩු වෙනවා. ණය හිමි වගකීම අඩු වෙනවා. තොගවත්කම අඩු වෙනවා. ඩබල් එන්ට්‍රි හදන්න. අදලා තියෙනවා පොතේ තියෙනවා. වගකීම් අඩුවීම හර එන්න. යා හර කරා. දිනය යන්න 1.12 හරට. හරවා යවන ප්‍රමාණය 10000. දෙවනි බලපෑම තොගවත්කම අඩු වෙනවා. තොගවත්කම අඩු වෙද්දී ගැනුම් බැර කරනවා වෙනුවට අපි බැර කළේ කවුද? ආපසු යවුම් ගිණුම.
දැන් මගේ ළමයෙක් අහලා තිබුණා ආපසු යවුම් කියන්නේ මොන වර්ගයේ ගිණුමක්ද? මේක වත්කම් ගිණුමක්. වත්කම් වැඩිවීම ගැනුම් ගිණුමට හර කරා නේද? දැන් බලන්න මේ ගැනුම් ගිණුම හර වෙන දවස් දෙක 1.7 1.10. ඒ දවස් දෙකේ බලන්න මොකද දිත්ත බලපෑම තියෙන්නේ 1.7. තොග වත්කම වැඩි වේ. 1.10. ඇයි ගැනුම් ගිණුම හර කරේ? බඩු තොග වත්කම වැඩි වේ. වත්කම් වැඩි වෙද්දී හර වුණා. එහෙනම් ගැනුම් කියන්නේ වත්කම් ගිණුම. වත්කම් අඩු වෙද්දී මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. ඒක ගැනුම් ගිණුමට බැර නොකර එයාගේ උපගිණුම ආපසු යවුම් ගිණුමට බැර කරනවා. එහෙනම් 1.12 ආපසු යවුම් ගිණුම බැර කරන්න 10ක්. දැන් මෙතන ලියනවා ආපසු යවුම් ගිණුම කියලා. ආපසු යවුම් ගිණුම ලියනවා විස්තරයට ණය හිමි ගිණුම කියලා. නම් මේක මොන වර්ගයේ ගිණුමක්ද? මෙයා බැර වෙන්නේ වත්කමක් අඩුවීම බැර කියන මූල ධර්මයට අනුව. මේක වත්කම් ගිණුමක්. මේක වත්කම් ගිණුමක්. එහෙනම් ඇයි එහෙම කරන්නේ? ප්‍රශ්නයක් ඇතිනේ වලට. ගැනුම් අඩුවීම ඇයි ආපසු යවුම් කියලා ගිණුමකට බැර? අපි මේ තොරතුරු ළමයි ලියාගන්නේ අවසන් ගිණුම් හදන්නනේ. මම කිව්වේ ආදායම් ප්‍රකාශයක් හදනවා කියලා ගිය සතියේ කිව්ව නේද? අන්නේ ඒ ආදායම් ප්‍රකාශය හදන්නේ ඇයි? අපේ තොරතුරු පරිශීලනය කරන අයට සවිස්තරාත්මකව තොරතුරු ලබා දෙන්න. එතෙන්දී සාමාන්‍යයෙන් අපි මිලදී ගත්ත බාන්න කොපමණද ඒකෙන් හරවා යමු බාන්න කොපමණද කියලා වෙන් කරලා මෙතන ලියාගෙන මේ දෙක වෙන වෙනම අවසන් ගිණුමේ ගලපනවා. අපි බාන්න කොපමණ විකුණලා ආදායම් ගත්තද ඊළඟට ඒකෙන් ආපසු එවලා කස්ටමර්ස්ලා අපිට රිටර්න් කරපුවා. හරහා ආපසු එවුම් හරහා අඩු වුණ ආදායම කොපමණද කියලා වෙන වෙනම තොරතුරු ගන්නවා. සාමාන්‍යයෙන් මේ ගැනුම් ගිණුම, විකුණුම් ගිණුම, ප්‍රාක්තන ගිණුම ප්‍රධාන බලකණු තුනක්. ප්‍රධාන වියදම නිරූපණය වෙනවා මෙතනින්. බාන්න මිලදී ගන්නනේ වැඩිපුර මුදල් ගෙවන්නේ. ප්‍රධාන ආදායම මෙතනින් කියවෙනවා. ආයතන සමග ප්‍රධානම සම්බන්ධකරු වෙන අයිතිකරුත් එක්ක තියෙන සම්බන්ධය මෙතනින් කියවෙනවා. ඒවා හරි වැදගත් ගිණුම්. ඉතින් ඒවායේ අඩුවීම් වෙනම තැනක ලියාගෙන අර ගිණුම් වාර්තා සකස් කරන විට ඒ වැඩිවීම අඩුවීම සංසන්දනය කරලා වෙනස ලබා ගන්න එක තමයි අපේ පුරුද්ද. ඒ විදිහට ගත්තම අපි බාණ්ඩ හරවා යැවීම ගැනුම් ගිණුමේ බැර කරන්නේ නැහැ. ගැනුම් ගිණුමට බැර කරන්න ඕන දේ ආපසු යවුම් ගිණුමෙන් ලියාගත්තා. එතකොට මෙයා මොන වර්ගයේ ගිණුමක්ද හුවොත් එයා ගැනුම් ගිණුමේ සමාජිකයේ වත්කම් ගිණුමක් කියලා ඔයාලට කියන්න පුළුවන්. හරි. යමු ඉස්සරහට. 1.15 ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවද්දී වගකීම අඩු වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. වගකීම් අඩුවීම හර. එහෙනම් ණය හිමි ගිණුම හර. එන්න ණය හිමි ගිණුමට දිනය 1.15 20ක් හර. දෙවනි බලපෑම මුදල් අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර 1.15 20ක්. දැන් ගිණුම් දෙක ලියන්න නම් දෙක මෙතන ලියනවා අනිත් ගිණුමේ නම ණය හිමි. ණය හිමි ගිණුමේ ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. ඔන්න ණය හිමියට මුදල් ගෙවුවා 20000. 1.20 1.20 සේවක වැටුප් ගෙව්වා රුපියල් 30000. සේවකයන්ට වැටුප් ගෙවලා වියදම් වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වෙද්දී වියදම් ගිණුම හර නේද? වියදම් වැඩිවීම හර. එහෙනම් මට ඕන ලෙජරයට වියදම් ගිණුම. මොන වියදම් ගිණුමද? වැටුප් වියදම් ගිණුම ඕන. ඒක හර කරන්න. දිනය 1.20
20000. ඔන්න වැටුප් වේදන් කියන මහර කරලා. sorry 30000ක් නේ සේවක වැටුප් බිම 30000. වැටුප් බිම මහර කරනවා 30000. මුදල් ගෙවුවම මුදල් ශේෂය අඩු වෙනවා. එහෙනම් දෙවනි බලපෑම මුදල් ගිණුමට ගෙනෙනවා. මුදල් ගිණුම පැන. දැන් බලන්න වැටුප් වියදම් ගිණුම හර මුදල් ගිණුම පැන. එතකොට මෙතන ලියනවා වැටුප් කියලා විස්තරයට වැටුප් ගිණුම ලියනවා විස්තරයට මුදල් ගිණුම. මේක වැටුප් ගිණුම කියලා නම් කළත් ඇති. වැටුප් වියදම් නොකිය වැටුප් ගිණුම කියලා නම් කළත් ඇති. 1.25 හිමිකරු සිදු කළ මුදල් ගැනිලි රුපියල් 45000. මුදල් ගැනිලි 45000. අයිතිකරු මුදල් රැගෙන යාම ගැනිලි වශයෙන් සලකනවා. එතෙන් දිත්ත බලපෑම තියෙනවා ප්‍රාග්ධනය අඩුවේ මුදල් වත්කම අඩු වේ. ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩුවීම හර. ප්‍රාග්ධනය අඩුවීම හර. හැබැයි මම ප්‍රාග්ධන ගිණුම හර කරන්නේ නැහැ. වාගේ බලන්න ටියුට් එකේ මොනවද ලියාගෙන තියෙන්නේ කියලා. ප්‍රාග්ධනය අඩුවීම අපි හර කරනවා කිව්වා වෙන ගිණුමකට. ගැනුම් වල අඩුවීම ආපස්සයවුම්මට ගෙන ගියා වගේ. ප්‍රාග්ධනය අඩුවීම ගෙනියනවා පහටද? ගැනිලි ගිණුමට. ගැනිලි ගිණුම. ඒකට හර කරනවා. දිනය යන්නේ 1.25. හර කරන වටිනාකම 45. අන්න ප්‍රාග්ධනය අඩු වුණා. ප්‍රාග්ධන අඩුවීම හර කියන සංකල්පයෙන් ප්‍රාග්ධන ගිණුම වෙනුවට ගැනිලි හර කරනවා. දෙවනි බලපෑම 45කින් මුදල් ගත්තම මුදල් ශේෂය අඩු වෙනවා. ඒක මුදල් ගිණුමට බැර. මුදල් ගිණුම බැර 45. හරිද? මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ගැනිලි. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. අවසන් කන්දේ. රුපියල් 50000ක් බැංකු ණය සඳහා ගෙවි. මුදලින් ගෙවනවා රුපියල් 50000ක්. වගකීමෙන් නිදහස් වෙනවා. දිත්ත බලපෑම බැංකු ණය වගකීම අඩු වෙනවා. මුදල් වත්කමත් අඩු වෙනවා. බැංකුවෙන් සල්ලි ගත්තම අපේ මුදල් වැඩි වුණා, ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා. අපිට බැංකුවට මුදල් ගෙවනවා. ඒ ගෙවද්දී අපේ මුදල් අඩු වෙනවා. ඒ වගේමයි බැංකුවත් එක්ක තියෙන බැඳීම වගකීම අඩු වෙනවා. බැංකුවත් එක්ක තියෙන වගකීම අඩු වුණා නම් ඒක මොකද වෙන්න ඕනේ? වගකීම් ගිණුමේ හර වගකීම් අඩුවීම හර මෙන්න වගකීම් ගිණුම තියෙනවා මම කියනවා. බැංකු ණය. බැංකු ණය ගත්තම බැංකු ණය බැර වුණා. බැංකු ණය ගෙවද්දී බැංකු ණය හර වෙනවා. දින 1.30 හර කරනවා. ගෙවූ ප්‍රමාණය 50. අපි 50ක් ගෙවන්නේ මුදලින්. එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා. 50ක් එක මුදල් ගිණුමට බැර කරනවා. ඔන්න. ගනුදෙනු ලෙඩරේ වාර්තා කරන අවසන්. ගැටලුවක් නෑ නේද? අපිට තවම මේ ගැටලුවක් තියෙනවා. තාම අඩුපාඩුවක් තියෙනවා. මෙතන හර වෙන්න කෙනාගේ නම ලියනවා බැංකු ණය. මෙතන ලියනවා බැරවුණු කෙනාගේ නම විස්තර කරනවා මුදල්. ඔන්න ඔය විදියට අපට ගනුදෙනු ලෙජරේ වාර්තා කිරීම කරන්න පුළුවන්. මේ කොටස ඔයාට දැන් කියලා දුන්නට හරියට තේරුනේ නැත්නම් මේ දවස්වල මේක හදන්න යන්න එපා. මේ ගනුදෙනු ලෙජරේ වාර්තා කිරීම පළවෙනි ගණනනේ. පළවෙනි ගණනෙන් මේක පුළුවන් නම් මගේ ටියුට් එකට තවත් ගණන් එකතු කරන්න නැහැ. නිසා මේ මගේ ටියුට් එකේ ලෙජරේ වාර්තා කිරීමට අදාළ ගණන් තියෙනවා 13ක් 14ක්
ලෙජරේ වාර්තා කිරීමට විතරක් මේ පළවෙනි ටියුට් එකේ තියෙනවා ගණන් 14ක්. ඉතින් ඒ ප්‍රමාණයක් තියෙන්නේ මේක එක ගණනක් හදලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් හැමෝටම නැති නිසානේ. ඒ නිසා සමහර අයට එක ගණනක් හදපු ගමන් මේක තේරෙන්නේ නැහැ. ඒ අය කලබල වෙන්න එපා. අපි ලබන සතියේ තව ගණන් දෙකක් විතර හදනවා. ගණන් ලෙජරේ වාර්තා කිරීම. ඒකත් එක්ක මේක අල්ල ගන්න පුළුවන්. හැබැයි හැමෝම අර මම කලින් කිව්වා වගේ වගුව බලාගෙන දික්ක සටහන ගොඩ නැගීම කියන එක අභ්‍යාස කරන්න ඕන. ඒක කරන්නේ නැති. හැකියාවක් තියන අය දැන් කලින් වතාවක කොමර්ස් කරපු අය මේක කියලා දෙන්න හොඳට තේරුණු අය විතරක් මේක තනියම ගණන ගෙදරදී හදන්න. දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ එක සතියක උගන්වන ඒ විෂය කරුණ දැන් බලන්න. සම්පූර්ණම අපි වැඩ කරනවා. සම්පූර්ණ කෙනෙකුට යටේ ඉඳලා දැන් වෙලාව 11 විතර වෙලා 11:10යි. පැය 3න් පැය 2කමාරක් වගේ වැඩ කරන්නේ නේ. ඉන්ටර්වල් එකකුත් ගත්තම ඉතින් ඒ කාලය ඇතුළත අපි සාකච්ඡා කරේ සීමිත ප්‍රමාණයක්. ඒකෙදී අපි වගුවක් සම්පූර්ණ කරා ඊළඟට සමීකරණේ වාර්තා කළා. ඒ ගණන් ටිකම ආයෙ ලෙජරේ වාර්තා. එක ගණනයි හැදුවේ. වැඩ කීපයක් කළා පාඩම් දෙක. ඊපස්සේ මේ යන්නේ. ඉතින් මේ කොටස ආයෙ වතාවක් කරන්න වෙලාව හොයා ගන්න පුළුවන් නේද? මහ ලොකු දෙයක් නෙමෙයිනේ. වගුව ආයෙ ලියන දෙයක් නෑ. අර ගණන්දනුව දිත්ත බලපෑම් බලාගෙන වගුවේ ලියුව දිත්ත සටහන ඔයාට හිතින් ගලපන්නයි තියෙන්නේ. සමීකරණයේ ගණන් වාර්තා කිරීම පුළුවන් කරන්න කොහොමද කරන්න පුළුවන් වෙන්නේ? ඔයගේ ටියුට් එකේ තියෙනවා දිත්ත බලපෑම. ඒක බලාගෙන ඒ දිත්ත බලපෑම වටිනාකමින් සමීකරණය දක්වන්න. ලෙජරේ වාර්තා කිරීම හොඳට තේරුණා නම් විතරක් කරන්න අමාරු අය අමාරුවෙන් කරන්න යන්න ඕනේ. අපි ලබන සතියේ ගානත් එක්ක ඒක අල්ලගමු. හරි. තව වැඩක් තියෙනවා මේක තුලනය කරලා ශේෂ පිරික්සම හදන එක. අද කියලා දෙන්නේ නැහැ. හැබැයි ශේෂ පිරික්සම හදන්න ඔයා ඉඳ තියාගන්න මේ ගිණුම් ගන්න හරියට රෝල් එක ගන්න. 1 2 3 4 5 6 7 8 9. රෝල් 12ක් පිටත ඉඳ තියාගන්න. ඒකේ ආකෘතිය රෝල් කරගන්න නැත්නම් ලබන සතියේ පටන් ගන්න ගමන් එතනම හදයි. ඔයා දැන් මේ ලෙජරේ තොරතුරු වාර්තා කළයින් පසුව මේ වගේ වගුවක් රෝල් කරගන්න. එකට රූල් 12ක් පාවිච්චි කරන්න. ශේෂ පිරික්සුම. විස්තරේ නැත්නම් ගිණුමේ නම. හර බැර පෙල් දහස් වලින්. පෙල් දහස් වලින් කියලා දක්වන්න. ගිණුමේ නම හර බැර. මේකට පහළට රූල් 12ක් ඉඳ තියාගන්න. 12ක් 10ක් ඉඳ තියාගත්තා නම් ඇති. හරි. මේක ඉඳ තියාගෙන අපි දෙවෙනි ගණනත් පටන් ගන්න තරම් දැන් කාලයක් නැහැනේ. පස්තංක දෙක අපි ලබන සතියේ හදමු. පළවෙනි ගණන හදද්දී අහු මොන හරි ගැටලු තියෙනවා නම් මම රෙකෝඩින් එක කරලා ගන්න. පසු ඔන්ලයින් ඉන්නට හම්බ පුළුවන්. රෙකෝඩින් බලවෙ ඉගෙන ගන්න අයට ඉගෙන හතර අතර වාර මොන හරි ගැටලුවක් ආවොත් මට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp ටෙක්ස්ට් එකක් දාලා තියෙන්න. අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා. නම් අදට පන්තියේ මම මෙතනින් අතර